ආයතන පුතේ හැමෝටම දරසන්න විසන්න නිර්වීටයි සිරි සත්‍ය නිර්ගතා නිර්වේත සුපත්තා පුතේ අපි අද කතා කරන්න යන්නේ බලය පාඩමේ ඉතුරු කොටස් ටික. අපි මුල් කොටසේදී සාකච්ඡා කරා සර්රේගේ චරිතය කොටස. අපි අද කතා කරන්න යන්නේ බලය පාඩමේ ඉතිරි කොටස. එහෙනම් ඔයගලන් ගාව නෝට් එක සකස ගන්න කොළ කිහිපයක් තියාගන්න. අපි සරලව කතා කරන්න යමු බලය පාඩම. ඇත්තටම භෞතික විද්‍යාවේ හදවත බලය පාඩම කියලා සැලකුවොත් අපි නිවැරදි. එහෙනම් පාඩමේ මාතෘකාව දාගන්න බලය කියන අපි බලයෙන් තමයි පටන් ගන්න යන්නේ පුතේ. right. බලය. ඇත්තටම බලය කියන්නේ මොකක්ද? මෙහෙමයි. ඇත්තටම ඇදීමක් කියන්නේ බලයක්. තල්ලු කිරීමක් කියන්නේ බලයක්. ඇඹර වීමක් කියන්නේ බලයක්. කැඩීමක් කියන්නේ බලයක්. තෙරපීමක් කියන්නේ බලයක්. මිරිකීමක් කියන්නේ බලයක්. එහෙනම් ඇදලා තල්ලු කරලා අඹරලා කඩලා තෙරපල මිරිකනවා පුතේ. දැන් තෙරපීම කියන්නේ මෙහෙම. තෙරපීම මෙහෙම. ඉතින් මිරිකීමක් පුතේ බලයක්. එහෙනම් ඇදීමක් තල්ලු කිරීමක් ඇඹරීමක් කැඩීමක් මිරිකීමක් තෙරපීමක් ඒ ඔක්කොම බාහිර දේවල්. එහෙනම් මේ බාහිර හැම දෙයක්ම මගින් වස්තුවක මොනවාද වෙනස් වෙන්නේ? ස්ථානීය පිහිටීම වෙනස් වීමක් සිද්ධ වෙනවා. right හැඩය වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් පුතේ බලයක් කියලා එක සැලකීමෙන් අපිට ගන්න පුළුවන් මෙහෙම දෙයක්. right ලියන්න මෙහෙම බලයක් කියනකො බලයක් කියනකො යම් වස්තුවක චලිත ස්වභාවය වෙනස් කරන බලයක් කියන්නේ යම් වස්තුවක චලිත ස්වභාවය වෙනස් කරන භෞතික රාශිය චලිත ස්වභාවය වෙනස් කරන භෞතික රාශිය right ඇදීමක් තල්ලු කිරීමක් ඇඹරීමක් කැඩීමක් කැඩීමක් මිරිකීමක් තෙරපීමක් බලයේ යෙදීම් ලෙස සැලකිය හැකියි. right බලයේ යෙදීම් ලෙස සැලකිය හැකියි. හරි එහෙනම් පුතේ ඔන්න ඕක තමයි බලය කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. ඒකින්ද මෙන්න මෙහෙම දෙයක් පටන් ගමු. right බලය කියන එක අපි විස්තර කිරීමට අපි ප්‍රධාන ආකාර තුනක්ම තියෙන්න ඕන. බලය විස්තර කරන්න ආකාර තුනක් තියෙනවා කියලා මතක තියාගන්න. එකක් තමයි පුතේ බලයට තියෙන විශාලත්වය. right පුතේ බලයට තියෙන විශාලත්වය. බලයට විශාලත්වයක් තියෙනවා. ඒ කියන්නේ එයාට යම්කිසි අගයක් තියෙනවා. දිශාවක් තියෙනවා නිශ්චිත. බලයට නිශ්චිත දිශාවක් තියෙනවා. බලයට විශාලත්වයක් තියෙනවා. බලයට නිශ්චිත දිශාවක් තියෙනවා. right එතකොට මේ නිශ්චිත දිශාවක් බලයට තියෙනවා. බලයට විශාලත්වයක් තියෙනවා. ඒ වගේම බලය ක්‍රියා කරන රේඛාවක් තියෙනවා. අපි මේකට කියන බලයේ ක්‍රියා රේඛාව. මේක අතිශයම වැදගත් ගුණේ කොටසට එනකොට පුතේ එහෙනම් බලයට තියෙන මොකද්ද? විශාලත්වයක් තියෙනවා, දිශාවක් තියෙනවා, ක්‍රියා රේඛාවක් තියෙනවා. එහෙනම් මේක තමයි බලයේ ක්‍රියා රේඛාව. හොඳට මතක තියාගන්න මේ බලයේ ක්‍රියා රේඛාව. right මේ තමයි විශාලත්වය. මේ තමයි පුතේ බලයේ යෙදෙන දිශාව. right එනවා අපිට කියන්න බලයක් විස්තර කිරීම සඳහා අවශ්‍ය ප්‍රධාන කාරණා තුන. හරි කියන්නේ මේම බලයක් විස්තර කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රධාන සාධක තුනකි. දාන්න බලයේ විශාලත්වය දිශාව බලයේ යෙදෙන දිශාව
බලයේ ක්‍රියා රේඛාව. බලයේ ක්‍රියා රේඛාව. බලයේ විශාලත්වයක් තියෙනවා, බලයේ දිශාවක් තියෙනවා, බලයේ ක්‍රියා රේඛාව. බලයේ ක්‍රියා රේඛාව. අතිශයින් වැදගත් කාරණාව තමයි මේ බලයේ ක්‍රියා රේඛාව තියෙනු නේද? මේ බලයේ ක්‍රියා රේඛාව පුතේ දෙපසින් අනන්තය දක්වා දික් කරන්න පුළුවන්. දෙපසින් අනන්තය දක්වා දික් කරන්න පුළුවන්. බලයේ ක්‍රියා රේඛාව දෙපසින් අනන්තය දක්වා දික් කිරීමේ හැකියාවක් තියෙනවා. මේ අනන්තය දක්වා දික් කිරීමේ අවශ්‍යතාවය අපේ ගණන් වලදී අතිශයින් වැදගත් වෙනවා. විශාලත්වයක් තියෙන දිශාවක් තියෙන බලයේ ක්‍රියා රේඛාවක් තියෙනවා. දෙපසින් අනන්තය දක්වා දික් කිරීමේ හැකියාවක් තියෙනවා. රයිට්? පැහැදිලි නේද? රයිට්. ඊළඟට අපි පොඩි මාතෘකාවක් දාගමු පුතේ. පොඩි මාතෘකාවක් දාගමු. රයිට්? ඔයගොල්ලෝ මේක සටහන් කරගන්න ඕන ගන්නවා ස්ටොප් කරලා සටහන් කරගන්න පුළුවන්. රයිට්. මාතෘකාවක් දාගමු පුතේ. දෛශික රාශීන් සහ අදිශ රාශීන් කියන. මාතෘකාවක් දාගන්න දෛශික රාශීන් සහ අදිශ රාශීන් කියන. දෛශික රාශීන් සහ අදිශ රාශීන් කියන. පුතේ දෛශික අදිශ බලන්න දෛශික සහ අදිශ. right මොනවාද දෛශික අදිශ කියන්නේ? දෛශික රාශී සහ අදිශ රාශී. පුතේ දෛශිකයි කියලා කියන්නේ අපි. දෛශිකයි කියලා කියන්නේ පුතේ අදාළ රාශිය. අදාළ රාශිය. අපි දන්නවා රාශින ඕන තරම් තියෙන බලය, ස්කන්ධය, උෂ්ණත්වය, ඊළඟට දුර විස්ථාපන ප්‍රවේගය, ත්වරණය, මන්දනය, blah 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 අම්පාන්ට තියෙනවා. right අපි මේවා තුලින් අපි දැනගත යුතුයි දෛශික රාශීන් මොනවාද, අදිශ රාශීන් මොනවාද කියලා. මොකද ඒක අපේ හැමතිස්සෙම භෞතික විද්‍යාව හදාරනකොට අතිශයින්ම වැදගත් වෙන දෙයක්. දෛශික රාශීන් අදිශ රාශීන් දැන ගැනීම පට්ට විදියට අපිට වැදගත් වෙනවා. දැන් දෛශික රාශියක් කියන්නේ මොකක්ද? අදිශ රාශියක් කියන්නේ මොකක්ද? දෛශිකය කියන්නේ යම් රාශියක් තියෙනවා නම් පුතේ ඒ රාශියේ තියෙනවා විශාලත්වයක්. ඕනම රාශියක විශාලත්වයක් තියෙනවා. right විශාලත්වය. ඒ වගේම ඒ රාශියේ තියෙන දිශාව. විශාලත්වයක් සහ දිශාවක් තියෙනවා නම් අපි ඒකට කියන දෛශික රාශියක් කියලා. දෛශික රාශිය. right දෛශික. අදිශ රාශිය. අදිශ රාශිය කියලා කියන්නේ පුතේ දිශාවක් නැහැ. අදිශ දිශාවක් නැහැ. විශාලත්වයක් විතරක් තියෙනවා. එහෙනම් පුතේ දෛශික රාශියක් කියන්නේ විශාලත්වයක් දිශාවක් දෙකම තියෙනවා. අදිශ රාශියක් කියන්නේ විශාලත්වයක් පමණක් තියෙනවා. උදාහරණ විදියට මම කියන්නම්. දැන් අපි මේ පාඩමේ කතා කරන ඒවා අපිට හොයන්න. බලය කියන්නේ දෛශිකය. විශාලත්වයක් වගේම දිශාවක් තියෙනවා. ප්‍රවේගය කියන්නේ දෛශිකය. විශාලත්වයක් වෙන දිශාවක් තියෙනවා. ත්වරණය, මන්දනය, විශාලත්වයක් දිශාවක් තියෙනවා. ගම්මිතාව අපිට මේ පාඩමේ හම්බ වෙන වචන. ගම්මිතාව. මේ ඔක්කොම විශාලත්වයක් වගේම දිශාවක් තියෙනවා. තව ඉස්සරහ භෞතික විද්‍යා පාඩම් වලට අපිට දෛශික රාශීන් සහ අදිශ රාශීන් වෙනින් වශයෙන් හම්බෙන්නේ ඉතින් මම ගොඩක් කියන්නේ නැහැ. මම පහක් ලියුවා. right විශාලත්වයක් පමණක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට කියනවාද අපි මෙහෙම ආඋෂ්ණත්වයේ ශේෂාංශක 80 නැගෙනහිරෙන් නැග ඇත. නගිනේව වෙනම තියෙනවා. right නමුත් එහෙම කියන්නේ නෑනේ. උෂ්ණත්වයේ ශේෂාංශක යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් යනවා. අපි දිශාවක් කියන්නේ නෑ. ඊශාන දිශාවෙන් ශේෂාංශක 50කින් උෂ්ණත්වය ඉහළ ගොස් යනවා. දිශාවක් සඳහන් කරන්නේ නැහැ. එහෙනම් පුතේ උෂ්ණත්වය වගේ රාශි උදාහරණ විදිහට මම කියන දුරට නිශ්චිත දිශාවක් නැහැ. මොකද සෑම විටම දුර කියන එක නා වේගයත් එක්ක එනකොට එන දුරත් එක්ක අපිට ගන්න පුළුවන් වේගය. මේ පුතේ නිශ්චිත දිශාවක් නැහැ. විශාලත්වයක් විතරයි. right අපිට ගන්න පුළුවන් ඊට පස්සේ අපි කතා කරා උෂ්ණත්වය. උෂ්ණත්වය. යනාදී වශයෙන් අපිට අදිශ රාශීන් සලකන්න පුළුවන් ස්කන්ධය. ස්කන්ධය. මේ අදිශ රාශීන්. එහෙනම් පුතේ දෛශික රාශීන් සහ අදිශ රාශීන් කියන රාශීන් දෙකක් නිර්මාණය වෙන්නේ යම් කිසි රාශියක් සතු වන විශාලත්වයක් සහ දිශාවක් කියන පදනම මත විශාලත්වය සහ දිශාවක් කියන පදනම මත දෛශික රාශියක් සහ අදිශ රාශියක් අපිට හඳුනා ගන්න හැකියාවක් තියෙනවා පුතේ.
පැහැදිලි නේද දරුවෝ? රයිට්. ටක්කා මේක රයිට් ඩවුන් කරගන්න. නම් දෛශක රාශීන් කියන්නේ මොනවද? විශාලත්වයක් තියෙනවා, දිශාවක් තියෙනවා, බලය, ප්‍රවේගය, ත්වරණය, මන්දනය, ගම්‍යතාව වගේම. රයිට්. බර දාන්නත් පුළුවන් අපිට. බර කියන්නේ දෛශකයක්. බර කියන්නේ දෛශකයක්. විශාලත්වය විතරක් තියෙනවා, දුර, වේගය, උෂ්ණත්වය, ස්කන්ධය වගේම අයිති වෙන අදිශ රාශීන් වලට. අදිශ රාශීන් වලට. අපි ඊළඟට කතා කරමු පුතේ. දැන් බලය ගැන කතා කරන්නේ. හරි. බලයමයි ඒකකේ මොකක්ද? ලෝකේ ජීවත් වෙච්ච ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෝ තමයි පුතේ ගැලීලියෝ ගැලීලි. ඇත්තටම ගැලීලියෝ ගැලීලිගේ සිදු කරපු පර්යේෂණ ඉදිරියට කන්ටිනියු කර ගැනීමක් තමයි නිව්ටන් විසින් සිද්ධ කරේ. ඇත්තටම මම හිතන මගේ පෞද්ගලික මතය තමයි ගැලීලියෝ ගැලීලිගේ දෙවනාත්ම භාවය තමයි සර් අයිසැක් නිව්ටන් කියලා කියන්නේ. මොකෝ ගැලීලියෝ ගැලීලි භාවිතා කරන ලද බලය පිළිබඳ සොයා ගැනීම ඉදිරියට කන්ටිනියු කරන්නේ නිවැරදිවම කන්ටිනියු කරන්නේ අපේ නිව්ටන් සර් අයිසැක් නිව්ටන් මහා විද්‍යාඥයා විසින්. ඉතින් මේකෙන් අපි දකින දේ තමයි ගැලීලියෝ ගැලීලි යම් කාලයක් තුල ප්‍රගුණ කරපු ඒ දැනුම් සම්භාරය එයාට ඒ ආත්මභාවය තුල කරගන්න හැකියාවක් තිබෙන්නේ නැහැ. අපි මේ පුතේ එන සංසාර ගමනේ ගොඩක් දේවල් පුරුදු පුහුණු වීමෙන් ඇවිල්ලා තියෙනවා. මේ ඔබමා හමුවන මේ පළමු ආත්මභාවය නෙමෙයි මම ඔබේ ගුරුවරයා වෙලා ඉන්නේ නැති ආත්මභාව සෑහෙන ප්‍රමාණයක්. පැහැදිලිද? එතකොට පුතේ මේ ගැලීලියෝ ගැලීලි නිර්මාණය කරන ලද බලය පිළිබඳ තියෙන නියම ටික රයිට් ඊළඟ ආත්මභාවයට පත් වුණාට පස්සේ තමාගේ පෙර ආත්මභාවයෙන් එන අර සහජ අපි කියන්නේ ඒ ආත්මීය කුසලතාවය නැවත ගොඩ නැංවෙනවා නිව්ටන් තුල. මම හිතන මගේ පෞද්ගලික මතය මම මේ කියන්නේ ගොඩක් දුරට ඒවා සමීප සම්බන්ධතාවයක් තියෙනවා. මොකෝ අවුරුදු 20 ගානක් 30 ගානක් යනකම් ගැලීලියෝගේ පර්යේෂණ නිව්ටන් හරියට එළියට දානකම් කාටවත් දාගන්න හැකියාවක් ඇති උනේ නැහැ. හරිද? අන්න ඒකින්ද තමයි අර අවුරුදු 20 ගානක 30 ගානක පරතරයක් සම්බන්ධයෙන් අරගෙන අපිට ගත්තොත් ගැලීලියෝ මියෑම සහ නිව්ටන් ඉපදීම තුළ තියෙන අවුරුදු 30ක විතර පරතරයක් අපිට ගත්තා. පස්සේ මේක සත්‍යයි කියලා අපිට හිතන්න පුළුවන්. සාක්ෂි වලින් ඔප්පු කිරීමේ හැකියාවක් නෙමෙයි මේ කතා කරන්නේ ගැලීලියෝ බලය පිළිබඳ පර්යේෂණ සිදු කරපු විද්‍යාඥයෙක්. නිව්ටන් ඊට පස්සේ බලය පිළිබඳ පර්යේෂණ ඉදිරියට කන්ටිනියු කරලා නිව්ටන් නියම පිළිබඳ සංකල්ප ඉදිරිපත් කිරීම සිද්ධ කරා. එතකොට මගේ පුතාලා ඒ ඉගෙන ගන්නවා දැන් තව ටිකකින් ඒක ගැන. මම කතා කරන්න යන්නේ ඒ පොඩි ආරම්භයක් මම ඔයාලට ගත්තේ බලය කොහෙන්ද ආවේ කියන එක. එතකොට නිව්ටන්ම නෙමෙයි පුතේ බලය පටන් ගත්තේ ගැලීලියෝටත් ඉස්සෙල්ලා ඊජිප්තු යුගයේ පවා බලය පිළිබඳ සංකල්ප තිබුණා. ඒවා තමයි භාවිතා කරලා පුතේ මහා ඊජිප්තු පිරමිඩ බව නිර්මාණය කරන්න ඔය බලය පිළිබඳ සංකල්ප අතිශයින් වැදගත් වුණා කියන එක නොරහසක්. ඒකින්ද පුතේ අපිට කතා කරන්න තියෙන්නේ මේ බලය. ඒක බලයමයි ඒකකේ. බලයමයි ඒකකේ ආ ගන්න පොඩි කාලේ නම් පුතේ නිව්ටන් නේ. ඒක අහන්න දෙයක් නැත්තේ නෑ. එහෙනම් බලයමයි ඒකකේ නිව්ටන්. ඒක අයිසැක් නිව්ටන් කියන විද්‍යාඥයාට අපි කියනවා එයාට අපි ඒක ගෞරවාන්විත භාවයක් ලබා දීමට රයිට් ගෞරවාන්විත භාවයක් ලබා දීමට අපි ඒ ඒකකය බලයමයි ඒකකේ නිව්ටන් විදිහට භාවිතා කරනවා රයිට්. එතකොට මගේ රත්තරන් පුතේ අපිට මුලින් කතා කරන්න තියෙනවා බලයට එන ඉස්සෙල්ලා පොඩි පොඩි සංකල්ප කීපයක්. එකක් තමයි අවස්ථිතිය. අවස්ථිතිය. මේ දින අවස්ථිතිය. රයිට් අවස්ථිතිය. මම මේ කතා කරන්නේ ස්කන්ධය. ඔයා හිතන්න ලොකු සීගිරි ගල දිනවා. රයිට් සීගිරි ගල දිනවා. මඩ පුළාම මේ සීගිරි ගල අල්ලලා විසි කරන්න. සීගිරි ගල දින නිශ්චලතාව. යමින් ගම පයින් ගහන සීගිරි ගල. ගැලවිලා විසිලා වැදෙන පිදුරම් වලින්. රයිට් කවදාක සිද්ධ වෙන්නේ නැති දෙයක්. එහෙනම් පුතේ චීටෙක් ඉන්නවා. හිතන්නකෝ ඒක තව චීටෙක් ඉන්නවා. චීට දුවනවා. චීට දුවනකොට මම චීටගේ නැට්ටෙන් අල්ලනවා. ආය ආපස්සට කණ එක කියන්නේ මම මේ කියන්නේ දුවන චීටෙක් අල්ලනවා. එතකොට ඉතින් නිශ්චලතාවයේ තියෙන වස්තුවක් අපිට චලනය කරන්න හරි අමාරුයි. මහත ළමෙක්ට කියන්නකෝ. පන්තියක අතුරු දුන්නා මම ගහන්න කරවනවා. නමුත් මේක ඔන්ලයින් ක්ලාස් එකකින් අපිට ඒක හරියට කරගන්න බෑ.
මහත ළමෙක් කියනවා කඩේට ගිහලා නිකන් ටක් ගාලා දුවලා ඌ පුතේ හැරි බැරි ගහලා නැගිටිනකොට පුතේ හරිද අදාළ මනුස්සයාට ආයි වෙන්න ඕන දේ වෙලත් ඉවරයි ඕන වස්තුවක් තමාගේ චලිත ස්වභාවය වෙනස් කරන්න හරියම අකමැති නැද්ද කියන්නකො උදාහරණයක් ඔයගොල්ලන්ට උදේට අම්මා කතා කරනවා පුතේ නැගිටින්න තේ එක බොන්න කියලා රයිට් ඔයා ඉන්නේ නිශ්චලතාවයේ නිදිමත ගතිය ඉන්නේ නැගිටලා තේ එක බොන මට්ටමකට දැන් ඔයා ඉන්නේ රයිට් අන්න ඒ වගේ පුතේ යම් වස්තුවක් තමාගේ චලිත ස්වභාවය වෙනස් කරන්න කොච්චර අකමැතිද කියන එක තමයි මේ අවස්ථිතියින් කියන්නේ යම් වස්තුවක් තමාගේ චලිත ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්තට කියන්නේ අපි අවස්ථිතිය කියනවා. right එහෙනම් ලියන්න අවස්ථිතිය යනු කියලා දාගන්න ලියන්න අවස්ථිතිය යනු අවස්ථිතිය මම ලියන වචනේ අවස්ථිතිය අවස්ථිතිය ලියන්න මෙහෙම යම් වස්තුවක් සිය චලිත ස්වභාවය යම් වස්තුවක් සිය චලිත ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්ත අවස්ථිතියයි යම් වස්තුවක් සිය චලිත ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්ත අවස්ථිතියයි පැහැදිලි නේද යම් වස්තුවක් සිය චලිත ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්ත අවස්ථිතිය පුතේ ඊළඟට ස්කන්ධය ඇත්තටම ලොකු ගලක් වුණොත් මට එයා විසි කරන්න බෑ. දැන් ලොකුයි කියන්නේ ඇත්තටම අපි කතා කර පදාර්ථ ප්‍රමාණය වැඩි කියන්නේ. වැරද්දක් නැහැ. නමුත් ස්කන්ධය කියලා කියන්නේ අඩංගු වන පදාර්ථ පිළිබඳ මිනුමක් නෙමෙයි. හොඳට අහන්න ඉන්න. ස්කන්ධය කියන්නේ අඩංගු වන පදාර්ථ ප්‍රමාණය පිළිබඳ මිනුමක් නෙමෙයි පුතේ. ස්කන්ධය කියන්නේ අවස්ථිතිය පිළිබඳ මිනුමක්. ලොකු සීගිරි ගල ලොකුයි. මට ඕක විසි කරන්න බෑ. ඒකට හේතුව එයාගේ අවස්ථිතිය වැඩි. එයා නිශ්චලතාවයේ ඉන්න කැමති නිසා. පොඩි කළු ගලක් මට විසි කරන්න පුළුවන්. ඒකට හේතුව එයාගේ අවස්ථිතිය. එයා නිශ්චලතාවයේ නැති වෙන්න එයා අකමැති වුණත් අපිට අකමැත්ත වෙනස් කරන්න ලේසි. ඇත්තටම වෙන ස්කන්ධය කියන්නේ අවස්ථිතිය පිළිබඳ මිනුම. මිසක් අඩංගු වන පදාර්ථය පිළිබඳ මිනුම නෙමෙයි. ස්කන්ධය කියන්නේ අවස්ථිතිය පිළිබඳ මිනුමකි. දැන් නම් මේ ස්කන්ධය කියලා මාතෘකාව දාන්න ඊළඟට ස්කන්ධය කියලා මාතෘකාව දාගන්න. ස්කන්ධය right දාගන්න මෙහෙම ස්කන්ධය යනු යම් වස්තුවක අවස්ථිතිය පිළිබඳ මිනුමකි. ස්කන්ධය යනු යම් වස්තුවක අවස්ථිතිය පිළිබඳ මිනුමකි. ස්කන්ධය කියන්නේ යම් වස්තුවක අවස්ථිතිය පිළිබඳ මිනුම. තවද වස්තුවේ අඩංගු වන පදාර්ථය පිළිබඳ මිනුමක් නොවන බව
නිවැරදිව වටහා ගන්න. පදාර්ථය පිළිබඳ බිඳීමක් නොවන බව නිවැරදිව වටහා ගන්න. ඒක නිවැරදිම නැහැ. ඒක නිවැරදිම නැහැ. නිවැරදිව වටහා ගන්න. කොහේ වුණත් ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ඔයා මෙහෙම හිතන්න. මගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 60යි. ඇත්තටම 60 ගණනක් වගේ තමයි ඉන්නේ කොහොම. රයිට් වැඩි ගන්න නැහැ ඔයාලා දන්නවා. රයිට්. එතකොට ස්කන්ධය කිලෝග්‍රෑම් 60යි ස්කන්ධය කිලෝග්‍රෑම් 60 මම යනවා හඳට. රයිට් මම හඳට යනවා. මගේ ස්කන්ධය වෙනස් වෙනවා. මගේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ මුදේ. මගේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. මොකද වක්කඩුවක් තියලා නෙමෙයි යන්නේ. මේ ස්කන්ධ කිලෝග්‍රෑම් 60 නම් හඳට යනකොට වක්කඩු දෙක තියලා යන්නේ නැහැ. රයිට් වෙන මොන හරි කියන්න පුළුවන් ඒව කලවලයක් නැහැ නේ. රයිට් ඒකින්ද මගේ ස්කන්ධ කිලෝග්‍රෑම් 60 නම් හඳට ගියාම ස්කන්ධය කිලෝග්‍රෑම් 60 ඒක වෙනස් වෙන්නේ නැහැ මුදේ. ඒ කියන්නේ පිහිටන ස්ථානය අනුව වස්තුවේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලි නේද? පිහිටන ස්ථානය අනුව වස්තුවේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. එන ලියාගන්න මෙහෙම පිහිටන ස්ථානය අනුව වස්තුවේ ස්කන්ධය වෙනස් වන්නේ නැත. පිහිටන ස්ථානය අනුව වස්තුවේ ස්කන්ධය වෙනස් වන්නේ නැත. පිහිටන ස්ථානය අනුව වස්තුවේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ බුදේ. right? ස්කන්ධය මයින සම්මත ඒකකයක් තියෙනවා. ස්කන්ධය මයින සම්මත ඒකකේ අපි කියනවා SI යුනිට් එක කියලා. සිස්ටම් ඉන්ටර්නැෂනල් කියන නම උදේ මේ තියෙන්නේ. හරිද? SI යුනිට් කියන එකේ තේරුම සිස්ටම් ඉන්ටර්නැෂනල් කියන තේරුමෙන් එන්නේ. right? SI ඒකකය කිලෝග්‍රෑම්. K simple K. K capital දාන්න එපා කෙල්වින් ග්‍රෑම් වෙනවා එතකොට. simple K කිලෝග්‍රෑම්. මේක තමයි SI. දාගන්න SI ඒකකය යුනිට් SI යුනිට් කිලෝග්‍රෑම්. SI එකකයේ කිලෝග්‍රෑම් අවස්ථිතියේ ස්කන්ධය ගැන ආවොත් දැන් SI යුනිට් එක කිලෝග්‍රෑම්. පැහැදිලි නේද පුතේ? රයිට්. එහෙනම් අපි ඊළඟට එමු. රයිට් ගම්මිතාවට. රයිට් ගම්මිතාවට. රයිට් දාන මාතෘකාව ගම්මිතාව. හරි ලේසි ගම්මිතාව කියන්නේ මොකක්ද කියන්නේ? පැහැදිලිද? ලේසි. රයිට් ගම්මිතාව. දැන් උදාහරණයක් විදිහට බංගාව දිනවා මේ පොඩි ප්ලගින් කැලලක්. ඇත්තට මේ මේක ගහන කියලා මේක පිච්චිච්ච එකක්. රයිට්? අර මේ ප්ලගින් කැලල මම විසි කරනවා. මේක ස්කන්ධයක් තියෙනවා. මේක ස්කන්ධයක් තියෙනවා. මම මේ ප්ලගින් එක විසි කරනවා. රයිට් මේක විසි කරනවා. මම මේක මේ විසි කරනවා. රයිට්? මට පුළුවන් ටිකක් මේක හයියෙන් විසි කරන්න. විසි අංගන්න එපා. රයිට්? හරිද? මම මේක හයියෙන් විසි කරනවා. රයිට්? මේක විසි කරනවා. මේක විසි කරනවා. මේක විසි කරනවා. right අනේ විසි කරනවා. right මේක විසි කරනකොට මම මේක විසි කරන යම් ප්‍රවේගයකින් මේවා විසි කරන යම් ප්‍රවේගයකින් මෙහෙම විසි කරනවා. right එතකොට මේක ස්කන්ධය වුණා. මේක ස්කන්ධය වුණා. මම මේක විසි කරන්නේ යම් ප්‍රවේගයකින් නා. ඇත්තටම ගම්මිතාව සමාන වෙන්නේ පුතේ ස්කන්ධේ ප්‍රවේගයේ ගුණිතේ. ස්කන්ධේ ගුණ කරන්න ප්‍රවේගය. ඒ වස්තුවට එම මොහොතේ පවතින භෞතික තත්ත්වය තමයි පුතේ මේ ගම්මිතාව. එතකොට ගම්මිතාව කියන්නේ ස්කන්ධ ප්‍රවේග ගුණිතේ. අපි ගම්මිතාවට කියනවා P කියලා. ස්කන්ධේ M කියලා කියනවා. ප්‍රවේගයට කියනවා V කියලා. දැන් අපි සූත්‍රය හදන අවසානයේ P සමානයි MV කියලා. right P සමානයි MV කියලා සූත්‍රය කියන ගම්මිතාව සමානයි ස්කන්ධය ගුණ කරන්න ප්‍රවේගය. නම් සලකුණු ලබන මොහොතකදී වස්තුව ගමන් කරන්නේ යම් ප්‍රවේගයකින්ද ඒ ප්‍රවේගයේ ස්කන්ධයෙන් ගුණ කරාම එම මොහොතේ ගම්මිතාව අපිට ලැබෙනවා. එතකොට පුතේ මේ ගම්මිතාව සමානයි ස්කන්ධ ප්‍රවේග ගුණිතය. එතකොට පුතේ ස්කන්ධ ප්‍රවේග ගුණිතෙන් ගම්මිතාව එනකොට මේකේ යුනිට්ස් අපි සාමාන්‍යයෙන් සලකන යුනිට් එකට එනකොට මෙම යුනිට් හොයනකොට මහ දෙයක් නෑ. බේසික් යුනිට් එක you must have to apply it. ස්කන්ධය කිලෝග්‍රෑම්. ප්‍රවේගය ms ඍණ 1. එතකොට එන්නේ kg ms ඍණ 1. මේක තමයි පුතේ ඒක යුනිට් එකේ. එතකොට එහෙනම් යම් කිසි ස්කන්ධයක් තියෙනවා ස්කන්ධයෙන් ගමන් කරන්නේ ප්‍රවේගයකින් v u දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැත්නම් v o u doesn't matter.
u u අපි අදාළ මොහොතේදී v සහ u පාවිච්චි කරන ප්‍රවේගයට. ඉතින් ගම්මිතාව සමන ස්කන්ධ ප්‍රවේග ගුණිතය ලියා ගන්න ගම්මිතාව යන ගම්මිතාවය අනුව චලිත වන වස්තුවක ස්කන්ධේ ගම්මිතාවය අනුව චලිත වන වස්තුවක ස්කන්ධේ ප්‍රවේගයේ ගුණිතයයි ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතයයි. එතකොට පුතේ ප්‍රවේගයක් තියෙනවා කියන්නේ එයාගේ දිශාවක් තියෙනවනේ. ඒකින්ද දිශාව දැන් අතරම මෙහෙමනේ. මේක අදිශ රාශියක්. අදිශ රාශිය මේක දෛශ රාශිය. රයිට්? දෛශ රාශිය අදිශ රාශිය ගුණ කිරීම ඔයගන්ට පන්ති තුල පැහැදිලි කරා නම් මෙතනදී පැහැදිලි කරොත් ඔයගන්ට ඒක අපැහැදිලි වෙයි. ඒකින්ද ඒක අපේ සිලබස් වල නැහැ. තිත් ගුණිතය, කතර ගුණිතය කියලා ගුණිත ක්‍රම දෙකකින් අපිට පුළුවන් පුතේ භෞතික රාශීන් දෙකක් ගුණ කිරීමෙන් හෝ බෙදීමෙන් ලැබෙන්නේ දෛශික රාශියක්ද අදිශ රාශියක්ද කියලා චෙක් කරන්න පුළුවන්. භෞතික රාශීන් දෙකක් දෛශික රාශියක්ද අදිශ රාශියක්ද කියලා ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. එතකොට v හෝ u කියන ප්‍රවේගයක් නිශ්චිත දිශාවක් තියෙන ගම්මිතාවය කියන්නේ නිශ්චිත දිශාවක් තියෙන කෙනෙක්. අපි හරි කියනවා දෛශික රාශියක් තියෙන ගම්මිතාව දෛශික රාශිය. රයිට්? එතකොට යන්න ගම්මිතාව දෛශික රාශියකි ගම්මිතාව දෛශික රාශියකි. ටකා දාගන්න මේක. ගම්මිතාව දෛශික රාශියක ටකා දාගන්න මේක. අපි පොඩි ගානක් කොහොම හදාගන්න මේක නැති දෙයක් ඇත්තේ නෑ සරලව ගානක් හත් ඇහිලි රයිට් ගම්මිතා ගණන් කරනකොට ගම්මිතා වෙනස් වීමක් ගැන කතා කරන්න පුළුවන් අපි ඒක කතා කරමු එහෙනම් හරිද ගම්මිතා වෙනස් වීමක් ගැන මෙහෙම කතා කරමු ඒවා හිතන්න මෙතන තියෙනවා මෝටර රථයක් රයිට් මේ ගානක් මෙහෙම හදමු රයිට් දෛශික රාශියක් කිව්වම හොඳ මෙහෙම මතක තියාගන්න දැන් දෛශික රාශියක් කියවම නිශ්චිත දිශාව සලකන්න ඕනනේ රයිට් මේ තියෙනවා වාහනයක් right මේ වාහනයක් තියෙනවා right හරිද මොකේද වගේ කවන්නේ right මේ වාහනයක් තියෙන මේ වාහනේ මේ මොහොතේ ප්‍රවේගය u සමානයි 20 ms ඍණයක වාහන ස්කන්ධය අපිට දෙනවා සාමාන්‍ය වාහනයක ස්කන්ධය කිලෝග්‍රෑම් 1000ක් වගේ වෙනවා ටොන් එකක් වගේ වෙනවා කාර් එකක් වගේ ටොන් එකක් ඇල්ට් එකක් නම් ග්‍රෑම් 800 කිලෝග්‍රෑම් 800ක් වගේ වෙනවා ඇල්ට් එකක් නම් right මම හරි අහන්න දැන් මේක පළමු අවස්ථාව මේක ගම්මිතාව කියද ඒ කියන්නේ ආරම්භක ගම්මිතාව එතන පුතේ අපිට ආරම්භ ගම්මිතාව ලැබෙන්නේ ආරම්භ ගම්මිතාව p නම් right ආරම්භ ගම්මිතාව p1 කියලා ගමු p1 කියලා p1 ලැබෙන්නේ ස්කන්ධ ප්‍රවේග ගුණිතෙන්නේ එතකොට p1 සමාන වෙන්නේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1000යි 1000යි ප්‍රවේගය u මම කිව්වා u වෙනුවට v පාවිච්චි v වෙනුවට u it doesn't matter right 20යි එතකොට ආරම්භ ගම්මිතාව තියෙන පුතේ 20000ක් කියන අපේ උත්තරේ තම සරල 20000ක් කියලා kg ms දිනේ right මේ යන වාහනේ යම් මොහොතකදී මෙතනට එනකොට යාගේ ගම්මිතාව වෙනස් කරගන්න පුතේ ප්‍රවේගය වෙනස් කරගන්න අපි v දක්වා වෙනස් කරගත්ත කිව්වෝ ඒකට අපි මෙතන u දාපට ගැටලුවක් නැත්තේ නේ mu අපි මෙතන v දාන ඉන්න right 40 දක්වා වෙනස් කරගන්න ඇත්තට මේ වෙනස් වීමට බාහිර බලයක් හෝ අභ්‍යන්තර එන්ජිමේ බලයක් අවශ්‍ය වෙනවම තමයි අපි ඒක පස්සේ කතා කරමු නිව්ටන් නියම වලට එනකොට ආරම්භ ගම්මිතාව මේක දිනේ පසු ගම්මිතාව. දැන් මේක පසු ගම්මිතාව. මේක දෙවන අවස්ථාව. ඒතර මේ අපි කතා කරේ පළමු අවස්ථාව ගැන.
දැන් මේ කතා කරන්නේ දෙවන අවස්ථාව. මට කියන්නේ ඒකේ පසුගම්මිතාව කියනකොට පසුගම්මිතාව සමානයි. එතකොට ඒක P2 නම් අයින් අපි දාමු P2 සමානයි ස්කන්ධ ප්‍රවේග ගුණිත. නම් P2 සමානයි ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි 1000 ඊට වෙනස් වෙන්නේ නැහැ. ප්‍රවේගය කියන්නේ 40යි 40000ක් බවටපත් වෙනවා. නම් P2 සමානයි පුතේ 40000ක් බවටපත් වෙනවා. right kg ms ඍණය. මොනෝමයි ගන්න ඉන්නේ එතකොට මේ තමයි පුතේ ආරම්භ ගම්මිතාව මේක තමයි පසු ගම්මිතාව. ඉතින් මේ ගම්මිතාව වෙනස් වීමට යම් කාරණාවක් හේතු වුණා. ඒවා බලන්න මෙයා මෙතන ඉඳන් මෙතනට යාගේ ප්‍රවේගය වැඩි කරගත්ත කියන අනිවාර්යෙන් බාහිරින් බලයක් යෙදෙන්න ඕන. නැත්නම් අභ්‍යන්තරයෙන් එන්ජිමෙන් ලැබෙන්න ඕන බලයක්. ඉතින් ඔන්න ඔය කාරණාව තමයි අපි දැන් ඉස්සරහට එන්න හදලා ගම්මිතාවෙන් තමයි පුතේ අපි වැඩ ටික පටන් ගන්න. එහෙනම් ආරම්භ ගම්මිතාව පසු ගම්මිතාව. right එතකොට හැමතිස්සෙම ගම්මිතාව වෙනස. මම මේක පොඩි කතන්දරයක් දැන් මෙතන දාන්න යන්නේ. ගම්මිතාව වෙනස. ගම්මිතාව වෙනස. ගම්මිතාව වෙනසට අපි කිව්වොත් පුතේ ඩෙල්ටා p කියලා. ගම්මිතාව වෙනසට අපි ඩෙල්ටා p කිව්වොත් හැමතිස්සෙම ඩෙල්ටා p කියන එක නා ගන්නෙ. ගම්මිතාව වෙනස ගන්නෙ. right ගම්මිතාව වෙනස කියන එක නා හැමතිස්සෙම ගන්නෙ පුතේ. ඩෙල්ටා p ගන්නෙ හැමතිස්සෙම පසු ගම්මිතාවෙන් පෙර ගම්මිතාව අඩු කරලා. කාලෙන්ද? පසු ගම්මිතාවෙන් අඩු කරන්න පෙර ගම්මිතාවට ආරම්භක ගම්මිතාව. සලකනකොට මොහොතේ ආරම්භක ගම්මිතාව. පසු ගම්මිතාවෙන් පෙර ගම්මිතාවට. එතකොට මෙතනදී එන්නේ කවුද පුතේ? P2 වලින් අඩු කරන්න P1. දිශාව අනිවාර්යෙන් සැලකිලිට ගත යුතුයි. දිශාව අනිවාර්යෙන් සැලකිලිට ගත යුතුයි. වෙන ගම්මිතාව වෙනස කියන්නේ ඩෙල්ටා p. ඩෙල්ටා p කියන්නේ P2 අඩු කිරීම P1. නම් ගම්මිතාව වෙනස ලැබෙන්නේ එහෙම. ටක් ගාලා ඔයගොල්ලෝ සටහන් කරගන්න මේක. right? නිකන් උදාහරණයක් විදිහට දාගන්න. මෙහෙම දාන්න. පහත අවස්ථාවේදී ගම්මිතාව වෙනස සොයන්න. පහත අවස්ථාවේදී ගම්මිතාව වෙනස සොයන්න කියලා දාලා ටක් ගාලා හදාගන්න. උදාහරණයක් දාගන්න. පහත අවස්ථාවේදී ගම්මිතාව වෙනස සොයන්න. පහත අවස්ථාවේදී ගම්මිතාව වෙනස සොයන්න. පහත අවස්ථාවේදී ගම්මිතාව වෙනස. right ටක් ගාලා නෝට් ඩවුන් කරලා ස්ටොප් කරලා ලියා ගන්න. ලේසි. දැන් මේක දැන් එක පැත්තකට යන එකක් තියෙන අවුලක් නැත්තේ නෑ. දැන් අපි පොළාපයින් බෝලයක් පියවද බලමු. පොළාපයින් බෝලයක් තියෙන බම්ප් වෙලා අනිත් පැත්තට එන්නේ. ඒතර අනිවාර්යෙන් දාන්න බෝලයක් බම්ප් වෙලා අනිත් පැත්තට එනකොට දිශාව අනිවාර්යෙන් මාරු වෙනවා. දිශාව අනිවාර්යෙන් මාරු වෙනවා. එතකොට හොඳ කල්පනාකාරීව ගන්න. right හරිද? මේ බලමු. දැන් මෙහෙම එකක් තියෙනවා. බෝලයක් ඇවිල්ලා එනවා 20 ms ඍණයක ප්‍රවේගයෙන්. right බෝලයක් එනවා 20 ms ඍණයක ප්‍රවේගයෙන් ස්කන්ධය ග්‍රෑම් 200. ස්කන්ධය ග්‍රෑම් 200ක් වන බෝලයක් හරිද මේ පැත්තට එනවා. එයා වැදිලා මේ පළමු අවස්ථාව. එයා වැදිලා බම්ප් වෙලා යන්නේ. ඒකට තමයි එක බෝලවා. right පුතේ වැදිලා බම්ප් වෙලා යන්නේ. right ඔබලා මේක වැදිලා බම්ප් වෙලා යනකොට මෙහෙට යන්නේ 15. මොකෙන්ද යන්නේ 15. ඊළඟට යනවා 15. 15 ms ලින්ක්. right මෙයා දෙවෙනි අවස්ථාව. දැන් වැදෙනවානේ. දැන් මෙතනදී මේකේ ගම්මිතාව වෙනස. ගම්මිතාව වෙනස කීයක් වෙලාද? අපි පුතේ දැන් පහළ පැත්තට සලකන ඒවා ධන කියලා ගත්තොත් ඉහළ පැත්තට සිදුවෙන ඒවා ඍණ කියලා ගන්න සිද්ධ වෙනවා. මොකද මේක දෛශිකයක් නේ ගම්මිතාව කියන්නේ. එහෙනම් ගම්මිතාව වෙනස සමාන වෙන්නේ. right පසු ගම්මිතාවෙන් පෙර ගම්මිතාව අඩු කරනවා. right පසු ගම්මිතාවෙන් පෙර ගම්මිතාව අඩු කරනවා. right එතකොට කල්පනාකාරී වෙන්න ඕනේ මේක කොහොමද එන්නේ කියලා. දැන් පසු ගම්මිතාවය ධන කියලා ගත්තොත් ඒ
පල්ලෙහාට එන පැත්ත ධන කියලා ගත්තොත් ඉහළට යන පැත්ත ඍණ වෙනවා. දැන් අපි ගොඩක් වෙලාවට මම නම් ගොඩක් වෙලාවට කැමති සලකන්න. දැන් ඉහළ පැත්තට ධනයි කියලා සලකන්න. ඒක ලේසි අපිට ගම්මිතා ලෙස ගන්න. රයිට්? ඉහළ පැත්තට ධනයි කියලා. එතකොට ඉහළ පැත්තේ අවස්ථාව ධන කියලා. එතකොට මම මෙහෙම ගන්නම්. ඩෙල්ටා P කියලා ගත්තොත් P2 කියන්නේ පසුගම්මිතාව මෙයාට අයිති වෙන නේද? එතකොට පසුගම්මිතාව කීයද? පසුගම්මිතාව කියන්නේ ග්‍රෑම් 200 කියන එක කෙනා ගන්න ස්කන්ධයේ ග්‍රෑම් 200 කියන එක 0.2 කිලෝග්‍රෑම් විදියට 15 රයිට් හරිද 15 ගන්න ඕනේ එතකොට පෙරගම්මිතාවයේ තියෙන්නේ මේ පැත්ත. එතකොට අඩු කරන්න තියෙන්නේ පහළ පැත්තට ඍණ. නම් ඉහළ පැත්ත යන එකට අපි ධන කියලා ගත්තා. මේ කොටස ධන කියලා එතකොට එනවා. මේ පැත්තට එන කොටස මොකද ඍණ එන්නේ. මොකෝ ඒක අපි ගත්තේ දෛශික අවසාන මොහොත ධන පැත්ත කියලා අර පැත්තට. එතකොට ඍණ අඩු කරනවා කොහොමද වෙනස හොයන්නේ? පසුගම්මිතාවෙන් පෙරගම්මිතාව අඩු කරනවා. එතකොට දිශා මාරු හින්දා ඒක ඍණ වෙනවා. 0.2 ගුණ කරන්න තියෙන්නේ 20න්. 0.2 ගුණ කරන්න තියෙන්නේ 20න්. එතකොට පුතේ ඩෙල්ටා P මෙතන සමාන වෙනවා. මෙතන 3යි රයිට් මෙතන පුතේ ඍණයි ඇතුලේ ඍණ 4යි ඍණයි ධන වෙන පුතේ නම් ඩෙල්ටා B සමානයි 7ක් කියනෝනේ ඍණයි ධන වුණාම 7 වෙනවා kg ms ඍණ 1 පැහැදිලි බලන්නයි පාරක් ඔබතුනේ මම ඉහළ පැත්තට යන අවස්ථාව කියන්නේ පසුගම්මිතාවේ දිශාව ඒ පැත්තට ධන කියලා ගත්තොත් ඔයාලට අනිත් පැත්තට එක ඍණ කියලා ගන්න වෙනවා ආරම්භක අවස්ථාව පහළ පැත්තට ඉඳන් ඍණ මොකෝ ගම්මිතාව කියන්නේ දෛශිකයක් නිසා නම් මොකද මේක උත්තරේ එනවා අපිට හරියට අස්කරන්න 7යි kgms ඍණ 1 කියලා 7යි kgms සිරස්ව ඉහළට නේද සිරස්ව ඉහළට කියලා දාන්න සිරස්ව ඉහළට මොකෝ අපි සිරස්ව ඉහළට කියලා ගන්නේ සිරස්ව ඉහළට කියලා ගන්න මොකද ඉහළ පැත්ත දාන්න කියලා සලකමු නිසා සිරස්ව ඉහළට 7යි kgms නේ ගම්මිතා වෙනසක් මෙතන සිද්ධ වෙලා තියෙනවා. රයිට් පැහැදිලි පුතේ. මොනවද තමයි ගම්මිතා වෙනස කියලා අපි සලකුණු ලබනවා. රයිට් දාගන්න මේක. නදාගන්න ඕක එතනදී. ඊළඟ මාතෘකාව දාගන්න පුතේ නිව්ටන් නියම හැදෑරීම. ඔයගලන්ට විනාඩි 3ක් වීඩියෝ එක පිටපස්සට ගන්න පුළුවන් ආයි බලන්න. එතකොට මේ වගේ අවස්ථාවක් අමතක කරගන්න එපා. නිව්ටන් නියම හැදෑරීම. මේක ඇත්තටම නිව්ටන් ඉදිරිපත් කරේ මෙන්න මේ විදිහට. අපි වරද්ද ගන්න ගොඩක් අය. මේක පුතේ චලිතය පිළිබඳ නිව්ටන් නියම. චලිතයේ සම්බන්ධයෙන් නිව්ටන් ඉදිරිපත් කළ දින නියම. එතකොට පුතේ නිව්ටන්ගේ චලිත නියම නෙමෙයි. චලිතය පිළිබඳ නිව්ටන් විසින් ඉදිරිපත් කරන ලද නියම. එතන චලිතය පිළිබඳ නිව්ටන් නියම. රයිට්. එහෙනම් පළවෙනිව නිව්ටන් නියමය. එහෙනම් ලියන්න නිව්ටන් නියමය පළමු නිව්ටන් නියමය. එහෙනම් නිව්ටන්ගේ පළමු නියමය කියලා අපකට කියවට අවුලක් නැත්තේ නෑ. එහෙනම් ලියාගන්න නිව්ටන්ගේ පළමු නියමය. අපි චලිතය පිළිබඳ නිව්ටන් කියන තමයි ඔක හඳුන්වන්නේ. නිව්ටන්ගේ පළමු නියමය. රයිට් මෙහෙම. නිව්ටන්ගේ පළමු නියමයේදී මෙහෙම සරලව කියනවා. බාහිර අසන්තුලිත බලයක් නොයදෙන තා නිශ්චලව ඉන්නයි නිශ්චල. හරි රයිට්. මේක මාව කවුරුහරි තල්ලු කරොත් තමයි මාව යන්නේ ඉස්සරහට. හරි පැත්තට හරි විසි වෙන්නේ යන්නේ ඔයලා හරි යන්නේ කවුරුහරි මට බලයක් දෙනවා. පැහැදිලිනේ? එහෙනම් පුතේ දැන් උදාහරණ මේ පෑන නිශ්චල. මම මේ පෑන විසි කරලා උඩට. රයිට්. එයාගේ නිශ්චලතාවය නැති වුණේ මම අතින් බලයක් දෙද බින්දනේ. එහෙනම් යම් වස්තුවක බාහිර අසමතුලිත බලයක් නොයදෙන තා නිශ්චලතාවයේ ඇති වස්තුව නිශ්චලතාවයේ තියෙනවා.
චලනය වෙනවා නම් යම් වස්තුවක් ඒ වස්තුව මත බාහිරයෙන් අසමතුලිත බලයක් යෙදිලා නැත්තම් එයා යන්නේ ඒකාකාර ප්‍රවේගයෙන්. එයා යන්නේ මොකද ප්‍රවේගයෙන්ද? ඒකාකාර ප්‍රවේගයෙන්. රයිට්. කියන්න නිව්ටන්ගේ පළමු නියමය. රයිට්. කියන්න මෙහෙම යම් වස්තුවකට බාහිර අසන්තුලන බලයක් ක්‍රියාත්මක වන තුරු වනතෙක් කියන ක්‍රියාත්මක වනතෙක් බාහිර අසන්තුලිත බලයක් ක්‍රියාත්මක වනතෙක් ඒ තාම ක්‍රියාත්මක වෙලා නැහැ කියන එක. හරි. බාහිර අසන්තුලිත බලයක් ක්‍රියාත්මක වනතෙක් වස්තුවේ නිශ්චලතාවයේ පවතී. බාහිර අසන්තුලන බලයක් ක්‍රියාත්මක වනතෙක් වස්තුව නිශ්චලතාවයේ පවතී. නැතහොත් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරමින් පවතී. ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරමින් පවතී. රයිට්. ඕක තමයි පුතේ නිව්ටන්ගේ පළමු නියමය. හරිම වැදගත් නියමයක්. හොඳට මතක තියාගන්න. බාහිර අසන්තුලන බලයක් ක්‍රියාත්මක වනතේ නිශ්චලතාවයේ ඇති වස්තුන් නිශ්චලතාවයේ තියෙනවා. ඒකාකාර ප්‍රවේගයෙන් යන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. අනිවාර්යයෙන් මතක තියාගන්න. ඒකාකාර ප්‍රවේගයෙන් යන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන්මයි යන්නේ. පැහැදිලිද? රයිට්. කියන්නේ මාතෘකාව නිව්ටන්ගේ දෙවන නියමය. මේක හරි වැදගත් නියමයක්. ගොඩක් අය බයිලා ගහනවා මේ නියමයක් තුල. රයිට්. නිව්ටන්ගේ දෙවන නියමය වරද්ද ගන්න එපා. නිව්ටන්ගේ දෙවන නියමය කතා කරන්නේ මෙන්න මේක. හිතන්නකෝ මේ වස්තුවක් තියෙනවා කියලා. මේ වස්තු ස්කන්ධය. මේ වස්තුවේ එම මොහොතේ යම් ප්‍රවේගයක් තියෙනවා. ඔයාගේ යාළුවෙක් බයිසිකලේ පැද ඉන්නවා කියලා හිතන්නකෝ. ඔයා උපාඩිගමට පිටිපස්සෙන් ගිහිල්ලා මෙහෙම නිකන් පිච්ච වගේ ගිහිල්ලා පිටිපස්සේ බයිසිකලේ එහෙම කරලා තල්ලු කරනවා උන් කෙලින්ම උගේ වේගය වැඩි කරගන්න. කණ්ඩියෙන් පල්ලයට වැටෙන්න උන් ඉතින් මරන්නේ වෙන කතාවක්. හරි ඒක ඕනේ නැහැ. රයිට්. එතකොට ඔයා මේ වස්තුවේ ගමන් කරන ප්‍රවේගය වෙනස් කරා නේද බාහිර බලයක් යොදලා. ඇත්තටම ස්කන්ධය වෙනස් වුනේ කැලි ගියේ නෑ. රයිට්. මෙන්න වස්තුව ප්‍රවේගය වෙනස් වුණා. දැන් මෙතන තිබ්බේ ගම්මිතාවයක් නේද? ආරම්භක ගම්මිතාව. මෙතන තියෙන්නේ ප්‍රවේගය වෙනස් වුණාට පස්සේ මේ මොහොතේදී පසු ගම්මිතාවරයේද? ඇත්තටම මේ මොහොතේ අනේකාට බලයක් යොදවපු හින්දා නේද? පුතේ. ඇත්තටම අර පිටිපස්සේ ගිහලා තල්ලු කිරීමක් කියන බලයක් කියලා කිව්වේ ඒකනේ මම. තල්ලු කිරීමක් කියලා කිව්වේ බලයක්. ඒකින්ද මේ ප්‍රවේගයෙන් අනේකාට ඔයා බලයක් යොදලා ඉතින් ප්‍රවේගය වැඩි කරා. ඇත්තටම වැඩි කරේ ප්‍රවේගය විතරක් නෙමෙයි ආගේ ගම්මිතාව. එහෙනම් පුතේ මේකට යම් කාලයක් ගත වෙනවා. එහෙනම් ඇත්තටම නිව්ටන් කියනවා යම් වස්තුවක ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය යෙදූ බලයට අනුලෝම වශයෙන් සමානුපාතිකයක් දරනවා. යෙදූ බලයට අනුලෝම වශයෙන් සමානුපාතිකයක් දරනවා. right? දැන් නිව්ටන් කියන්නේ ඔන්න ඔය කතන්දරේ. නිව්ටන්ගේ දෙවන නියමය තුළ සඳහන් වෙන්නේ මේ කතන්දරේ. මේ කතන්දරේ සුප්‍රසිද්ධ සූත්‍රය හැදෙන හැටි අපි බලමු. F = ma සූත්‍රය හැදෙන්නේ කොහොමද කියලා බලමු. ඒතර ඇත්තටම මේ කතන්දරේ කියන්නේ නිව්ටන්ගේ දෙවන නියමය. නම් වස්තුවක
ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය යෙදූ බලයට අනුලෝම වශයෙන් සමානුපාතිකයි. මම ගහනවා එක්කෙනෙක්ට කණේ පාරව. ගහපු කණේ පාරව ගාන බෙදෙන ගත වෙච්ච කාලේ කණේ පාරව ගැසීමේ ශීඝ්‍රතාවය ඕනම දෙයක් කාලයෙන් බෙදීමෙන් ලැබෙන්නේ පුතේ ශීඝ්‍රතාවය. ඕනම දෙයක් කාලයෙන් බෙදීමෙන් ලැබෙන්නේ මොකද්ද? ශීඝ්‍රතාවය. අත කරගවනවා වට ගන්න. අත කරගවන වට ගන්න. කැරකු වට ගන්න බෙදෙන ගත වෙච්ච කාලේ අත කරකැවීමේ ශීඝ්‍රතාවය. ඕගොල්ලෝ දැන් ඉතින් මේ දවස්වල ඉතින් මේ අවුරුද්දේ වැඩි මගුල් ගන්න හම්බෙන්නේ නැහැ. කාපු මගුල් ගාන බෙදනව ගත වෙච්ච කාලේ මගුල් කෑමේ ශීඝ්‍රතාවය. මේ සරලව අදහස් කරේ වෙන මොකුත් නෙමෙයි. රයිට්? සිදුවන ඕනම දෙයක් කාලයෙන් බෙදීමෙන් අපට ලැබෙන්නේ පුතේ ශීඝ්‍රතාවය. එහෙනම් ගම්මිතා වෙනස බෙදන්න ගත වෙච්ච කාලයෙන් ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය. මේ ලැබිලා තියෙන්නේ කවුද මේ? එතකොට MV ඍණ MU බෙදීම T කියන්නේ කවුද? ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එතකොට අපි සිංහලෙන් කිව්වොත් නෙමෙයි ලිව්වොත් කෙලින්ම බලය සමානුපාතික වෙනවා. අනුලෝම වශයෙන් සමානුපාතික වෙනවා. ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයට පුතේ අනුලෝම වශයෙන් සමානුපාතික වෙනවා. ශීඝ්‍රතාවය. ඔන්න ඔක එන්නේ. නියන් නිව්ටන්ගේ දෙවෙනි නියමය මෙහෙම. යම් වස්තුවක් මත ක්‍රියාත්මක වන බාහිර අසන්තුලනීය වූ බලය යම් වස්තුවක් මත ක්‍රියාත්මක වන බාහිර අසන්තුලන බලය වස්තුවේ ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝම වශයෙන් සමානුපාතික වේ. අනුලෝම වශයෙන් සමානුපාතික වේ. ස්ත්‍රී ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝම වශයෙන් සමානුපාතික වේ. right. පුතාට අක්කාලා දාන්න මේ නෝට් එක. අක්කාලා දාන්න මේ නෝට් එක. ඉක්මනට දාගන්න. right පුතේ? හරි. දැන් අපි බලමු නේද සුප්‍රසිද්ධ සූත්‍රෙන්නේ කොහොමද කියලා. right? දැන් මම මේක මගනවා. right? අපි සුප්‍රසිද්ධ සූත්‍රය හදාගමු. පෙරගම් මෙතන පසුගම් මෙතන රට අයියෝ නැහැ. ඔයා දන්නවනේ. right? මෙතන ගම් මෙතාව එතකොට පෙරගම් මෙතාව එන්නේ. පසුගම්මිතාව එන්නේ. බලමු නිව්ටන්ගේ නියමය දෙවන නියමය තුල පවතින ගණිතමය ස්වරූපය. right? ඒක මාතෘකාවෙම දැම්මම හරිය නිව්ටන්ගේ දෙවන නියමයේ ගණිතමය ස්වරූපය කියලා. නිව්ටන්ගේ දෙවන නියමයේ ගණිතමය ස්වරූපය. නිව්ටන්ගේ දෙවන නියමයේ ගණිතමය ස්වරූපය. එතකොට බලන්න මෙහෙම F සමානුපාතිකයි MV ඍණ MU බෙදීම T. right? පුතේ සමානුපාතික ලකුණු නැති කරන්න අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ සමාන ලකුණත් එක්ක නියතයක්. එතකොට F සරමානයි right? සමානයි
K ඔන්න නියතෙම K right K MV ඍණ MU බෙදීම T K MV ඍණ MU බෙදීම T පුතේ මේ K කියන එක නියතයක් K නියතයක් K සමානයි පරීක්ෂණාත්මකව හොයලා තියෙනවා K කියන එක එකයි මේවා අන්න නැහැ right K සමානයි එකයි එතකොට මේක සූත්‍රය ගොඩනගනවා මේක හරි වැදගත් සූත්‍රයක් මට නම් ඇත්තටම ඔබන්ටත් මම ගණන් හදවනකොට ඉස්සරහට හරිද අපි බොහොම ඉක්මනට පන්තිය තුල මුණ ගැහෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු පුතේ මොකෝ මේ පැතිරෙන අසංගතයෙන් අපිට හැමදාම මේ ඔන්ලයින් කතන්දරයේදී අපිට සාර්ථකත්වයක් ලොකුටම දකින්න හම්බෙන්නේ නැහැ මොකෝ මට ඕනේ ඔයගලන්ව දකින්න ඔයගලන් දැකලා ඔයගලගේ මූණ වල ටික බලලා තමයි මට ගන්නන්න ඕනේ ඒක ඔයගලන් ඒක දන්නවා එතන තමයි පුතේ මොක්කට වදින අපේ භාෂාවෙන් කිව්වොත් right නමුත් පුළුවන් තරම් උපරිම මම try කරනවා මෙතනදී ඔයාලට දෙන්න පුළුවන් උපරිමයෙන් මේ විදිහටම දෙන්න පන්ති කාමරය තුල ඉන්නා වගේම right ඒ උදාහරණත් එක්කම right ඒ සිනාමුසු මුණේ මේක ඔයාලට වෙනසක් නැතුව right f සමාන m ඍණ m බෙදීම t අනේ පුතේ අපි සරලයේ චලිතදී කතා කරා මේ ආරම්භක ප්‍රවේගය මේක අවසාන ප්‍රවේගය මේක ආරම්භක ප්‍රවේගය මේක අවසාන ප්‍රවේගය පැහැදිලිද ඔයාලා පොඩ්ඩක් මතක් කරන්න ඕන අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරලා අපි බෙදන වට වෙච්ච කාලේ අපිට ඇත්තට ලැබෙන තොරණේ මෙන්න මේක ලැබෙනවා අවසාන ප්‍රවේගයෙන් ආරම්භ ප්‍රවේගය අඩු කරලා කාලයෙන් බෙදුවම අපිට තොරණ ලැබෙනවා මම පොඩි වැඩක් කරන්න මේ බලන්න f සමානයි ස්කන්ධේ m කියන එක නම් පොදුයි වරහන් ඇතුලේ ඉඳ ගන්න v ඍණ u බෙදන්න t වලින් අතරම v ඍණ u බෙදීම t කියන්නේ a නේද මොන අපේ සුප්‍රසිද්ධ සූත්‍රයේ ගොඩ නැගෙනවා f සමානයි ma මොන අපේ සුප්‍රසිද්ධ සූත්‍රයේ ගොඩ නැගෙන්නේ මතනේ ෂෝලර කාලේ මතකයිද මොකද්ද යම් වස්තුවක තොරණය කෙරෙහි කොහොමද කිව්වේ යම් වස්තුවක තොරණය කෙරෙහි යොදනු ලබන බලය අනුලෝමවත් වස්තුවේ ස්කන්ධයේ ප්‍රතිලෝමවත් සමානුපාතික පට්ට බයනේ බබ එහෙම නෙමෙයි නිව්ටන් නියමයේදී පුතේ ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය යෙදු බලයට අනුලෝම වශයෙන් සමානුපාතිකයි මේ සූත්‍රය අරගෙන තොරණය කෙරෙහි බලය අනුලෝම වශයෙන් සමානුපාතිකයි තොරණය කෙරෙහි ස්කන්ධය ප්‍රතිලෝම වශයෙන් සමානුපාතිකයි ඔයා නිකන් හිතන්න වස්තුවක් ගැන නෙවෙයි කියන්නේ right මේ වස්තුව ගැන හිතන්න මේ වස්තුව right මේ වස්තුව මම විසි කරනවා right නිවෙන දේ විසි කරන්න right මම මේක හිමි විසි කරනවා මේ හිමි යෙදු බලය අඩු වෙන්නේ අයියෙන් විසි කරොත් මේ යෙදු බලය වැඩි right යෙදු බලය මේ අයියෙන් විසි කරා මේ යෙදු බල වැඩි වුණාම යන තොරණේ වැඩි වෙනවා යෙදු බල වැඩි වුණාම යන තොරණේ වැඩි වෙනවා පැහැදිලිද ලොකු සීගිරි ගලක් මට විසි කරන්න ලොකු ගලක් හිතන්න සීගිරි ගලක් ඕනේ අර අන්තරේ ඉස්සෝගේ ගලක් හිතන්න ලොකු ගලක් අර මට පුළුවන් විසි කරන්න බෑ ඒ ස්කන්ධය වැඩි එහෙනම් පුතේ යම් වස්තුවක් ගමන් කරන තොරණේ කෙරෙහි යොදු බලය අලෝම වශයෙන් සමානුපාතිකයි ස්කන්ධය ප්‍රතිලෝම වශයෙන් සමානුපාතිකයි right එහෙනම් නිව්ටන්ගේ ප්‍රධානම නියමය තුල දෙවන නියමය තමයි අපි නිව්ටන්ගේ ප්‍රධාන නියමයක් විදිහට සලකන්නේ right f සමාන m ලැබුණේ උන්නෝ right එහෙනම් මේ තමයි නිව්ටන්ගේ දෙවන නියමය පුතේ ගණිතමය ස්වරූපය right එහෙනම් ලියා ගන්න මෙහෙම නෝට් එකට හත් දාලා දාගන්න ස්කන්ධය m u m e ඒ අවස්ථාර අවස්ථාන් ටික පසුගම්මිතා පෙරගම්මිතා right ලස්සනට ලියා ගන්න පැහැදිලි නෝට් එක කියනකොට right f සමානයි බලය f සමානයි බලය k කියන්නේ නියත එක k කියන්නේ නියත එකයි right එතකොට a කියන්නේ තොරණ f කියන්නේ බලය m කියන්නේ ස්කන්ධය a කියන්නේ තොරය a කියන්නේ තොරණය න වස්තුව තොරණය වෙනවා තොරණය
මම නාමකරණය කරා. तो F समान m अब बड़ा यूनिट पार्ट का हो में यूनिट है यार मैं बड़ी यूनिट है कोई F समान m वाली तीन डाल गया ना F समान m वाली यूनिट है तो वाली यूनिट है यूनिट बाले यूनिट है बाल में स्कंदे किलोग्राम तोरणे ms रहने क्या में न्यूटन kgms නිදෙක් කියන්නේ kgms නිදෙක් කියන්නේ බලයට තව ඒකකයක් නිව්ටන් ඇත්තටම නිව්ටන් කියලා කියන්න ගත්තේ මෙයාව නිව්ටන්ට පිම්පිනිස නෙමෙයි සෝරි රයිට් පිම්පිනිස නෙමෙයි නිව්ටන්ට ඒ ගෞරවාන්විත දෙයක් ලබා දීමට තමයි kgms නිදෙක් භාවිත කරේ නිව්ටන් වෙනුවට හරිද නෝට් එක රයිට් ඩවුන් කරගන්න ටක්කර මෙහෙම ස්ටොප් කරා ලියාගත්තා වැඩි ඉවරයි චලිතය පිළිබඳ නිව්ටන්ගේ දෙවන නියමයේ අවසාන වෙනවා. එතන සුප්‍රසිද්ධ සූත්‍රය ගොඩනගෙන පුතේ F සමානයි ma කියන සූත්‍රය අපේ ඉදිරි ගණන් වලදී අතිශය වැදගත් වෙනවා. F සමානයි ma පුතේ සෑහෙන වැදගත් වෙනවා. ආයි සෑහෙන වැදගත් වීම ගැන හිතා ගන්නත් එපා. අම්බාරට ඕන. සිංහල මිනිස්සු අම්බාරට ඕන වෙනවා. රයිට්? හරි. එහෙනම් නිව්ටන්ගේ අමු දෙවන නියමය තුන්වෙනි නියමය. නිව්ටන්ගේ තුන්වෙනි නියමය. නිව්ටන්ගේ තුන්වෙනි නියමය. न्यूटन තුන්වෙනි නියමය මතකයිදනේ තවට්ට කවුරුහරි කණේ පාරක් ගැහුවොත් ගහපන් ඒ විදිහටම කණේ පාරක් අනිත් පැත්තට ඒ විදිහටම රිදෙන්න සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් තියෙනවා සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් තියෙන එක අමතක කරන්න එපා සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙන නිව්ටන්ගේ තුන්වෙනි නියමය යෙදෙන තැන් එමටයි දැන් අපි ස්විමින් කරන්න යනවා රයිට් අපි වතුරේ මෙහෙම අත් දෙක යවනවා රයිට් අත මගින් වතුර තල්ලු කරන්නේ පිටිපස්සට අත මගින් වතුර තල්ලු කරන්නේ අල්ල මගින් වතුර තල්ලු කරන්නේ පිටිපස්සට නමුත් අපි යන්නේ ඉස්සරහට කියන්නේ අපි බලය යොදන්නේ පිටිපස්සට නමුත් අපි ගමන් වෙන්නේ ඉස්සරහට රෝවින් නේ රෝවින් කරන විදි පැති වෙනස් වෙනවා. එතකොට රෝවින් එකේ අපි රෝ කරන පැඩල් එක තල්ලු කරන දිශාවට නෙමෙයි යන්නේ අනිත් පැත්ත දිශාවට. රොකට් එකක චලිතය. රොකට් එකේ අදාළ වාද ධාරාව විදින්නේ පහළට ගමන් කරන්නේ ඉහළට. ඉතින් අභ්‍යවකාශය තුළ රොකට් එක චලිතයත් ඒ විදිහටම අපි සලකන්නේ. එතකොට මගේ පුතේ නිව්ටන්ගේ තුන්වෙනි නියමය කියන්නේ මොකක්ද? කියන්නේ නම් මෙහෙම වස්තුවක් මත ක්‍රියා කරන සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත. විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත. උදාහරණ ඕනතරම් දිනන නේද? පිහිනීම, ඔරු බැදීම, රොකට්ටුවක චලිත යනාදි වශයෙන් අර කියන්නේ අනිත් පාරක් ගියාම අනිත් පැත්ත ගහනවා කියලා. රයිට්? හරිද? ඒක තමයි නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ අපිට ලැබෙන්නේ. නිකන් අපි පොඩි ගණනක් හදලා බලමු. රයිට්? y දන්නේ මෙහෙම. ස්කන්ධය කිලෝග්‍රෑම් වෙන පොඩි ඒවා හොඳේ. ඒවනම් සරල මේවා. ස්කන්ධය කිලෝග්‍රෑම් දෙකක් වන වස්තුවකට ත්වරණය ලබා දෙන්න ඕන පුතේ 2 ms ඍණ දෙකක ත්වරණය. අවශ්‍ය වෙන බලය කොච්චරද? මේ වස්තුවේ ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි ත්වරණය a බලය කොච්චරද කියලා අනිත් කෙලින්ම දාන්න සමානයි පොඩි ළමයින්ට පුළුවන් නේ සමානයි මේ F සමාන m කියන්නේ ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි ත්වරණය 2යි දෙවරක් 2 4යි නිව්ටන් හඳුනනවා
නේද? උදාහරණ විදිහට දාලා උදාහරණ විදිහට දාලා right උදාහරණ විදිහට දාන්න ස්කන්ධ කිලෝග්‍රෑම් 2යි තොරණේ A බලය සමනය right එතකොට මම පොඩ්ඩක් තව වෙනසක් කරන්න නිව්ටනයේ අර්ථ දැක්වීම ඔන්න නිව්ටනයේ අර්ථ දැක්වීම නිව්ටනයේ කියන්නේ නිව්ටන් එක අර්ථ දැක්වීම ඩිෆයින් කරන්න යන්නේ අර්ථ දැක්වීම නිව්ටනයේ අර්ථ දැක්වීම right නිව්ටනයේ අර්ථ දැක්වීම යන්නේ නිව්ටනයේ අර්ථ දැක්වීම මොකද්ද සරලයි ස්කන්ධයේ කිලෝග්‍රෑම් එකක් ස්කන්ධයේ කිලෝග්‍රෑම් එකකට ත්වරණය 1 ms ඍණ දෙකක් ලබා දීමට ලබා දී යුතු බලය නිව්ටන් එකක් නේද නිව්ටන් එක නැද්ද m වාරයක් a කියන්නේ එක් වරක් එක එකයි එහෙනම් නිව්ටනයේ අර්ථ දක්වන පොතේ නිව්ටන් එක කියන්නේ මොකද්ද ස්කන්ධයේ කිලෝග්‍රෑම් එකකට 1 ms ඍණ දෙකක ත්වරණයක් ලබා දීමට ලබා දී යුතු බලය නිව්ටන් එකකි. ඔන්න ඔක තමයි නිව්ටන්ගේ අර්ථ දැක්වීම දෙන්නේ. ඊළඟ මෙතන නිව්ටන්ගේ අර්ථ දැක්වීමේ යටතේ මේවා ස්කන්ධයේ කිලෝග්‍රෑම් එකකට ස්කන්ධයේ කිලෝග්‍රෑම් එකක් වන වස්තුවකට ස්කන්ධයේ කිලෝග්‍රෑම් එකක් වන වස්තුවකට එකයි ms ඍණ දෙකක ත්වරණයක් ලබා දීමට එකයි ms ඍණ දෙකක ත්වරණයක් ලබා දීමට අවශ්‍ය බලය නිව්ටන් එකකි. වැදගත් කාරණාවක් අපි කතා කරා. right. ඊළඟට අපි එමු පුතේ වස්තුවක ආවේගය කියන්නේ මොකක්ද කියලා. ආවේගය කියන්නේ ඇත්තටම මේ ක්ෂණිකව සිදුවන දෙයක්. ආවේගය. right. ආවේගය කියන්නේ අපි ක්‍රිකට් මැච් එකක් ගහනවා කියලා හිතන්නකෝ. බෝල අරන් එනවා බෝලේ. හරිද? ක්ෂණිකව බැට් එකෙන් බෝලය ගමන් කරන දිශාවත් එක්ක ඒකේ ප්‍රවේගය වෙනස් කරනවා. ක්ෂණිකව එක සුළු මොහොතකදී ගම්‍යතා වෙනස් වීම. ඒ සුළු මොහොතකදී සිදුවන ගම්‍යතා වෙනස් වීම අපි ආවේගය කියලා කියනවා. ඒත් ඇත්තටම ආවේගය කියන්නේ ඉතාමත් කෙටි කාලයකදී සිදුවන ගම්‍යතා වෙනසක්. එතන ආවේගය සමානයි ගම්‍යතා වෙනස මුදී. right? ආවේගය කියන්නේ ගම්‍යතා වෙනස. එතකොට ගම්‍යතා වෙනස ආවේගය කියලා කියනකොට right? m මීරින mu නේ. m මීරින mu. ගම්‍යතා වෙනස කියලා ගන්න පුළුවන් ආවේගය කියන්නේ. right? ඇත්තටම ආවේගය සිදුවෙන්නේ බලයක් එදීමත් එක්කනේ බැට් එකේ බෝලේ වදිනකොට බලයක් එක්ක තමයි වෙනස් වෙන්නේ. ඒතකොට කෙටි කාලයක් තුළ බලයක් මගින් ගම්‍යතා වෙනසක් ඇති කරනවා නම් අපිට ආවේගය කියන එක තව ලියන්න පුළුවන් මුදේ. ආවේගය කියන එක තව ලියන්න පුළුවන්. බලය සහ කාලය ගුණිතය. බලය ගුණ කිරීම කාලය. right? ඒතර ඔයාලට කියන්න පුළුවන් නේද එතකොට ඇත්තටම බලය ගුණ කිරීම කාලය කියන එක්කෙනාගේ සම්බන්ධතාවයක් කියන්න පුළුවන් අපිට. අනිත් පැත්ත. ආවේග සූත්‍ර දෙකක් මම ඔයාලට බෙදුන්නේ. දැන් තමයි ආවේගය සමානයි ගම්‍යතාව වෙනස ආවේගය සමානයි බලය ගුණ කිරීම කාලය. සූත්‍ර දෙක. right? එතකොට මේක ක්ෂණික කාලයක් තුළ සිදුවන ගම්‍යතා වෙනස් වීම. බලය කාලය ගුණ කරාම පුතේ අපිට ලැබෙන ගම්‍යතා වෙනස. ඒවා බලන්න පොඩි සූත්‍රයක් ගන්න දැන් දෙන්න යන්නේ. ගම්‍යතා වෙනස. right? බලන්න බලය F කාලය T. ගම්‍යතා වෙනස කියන්නේ m පීරින mu. right? ඕගරින් පුඩ වාඩුවෙන් F සමානයි mv ඍණ mu බෙදීම T කියන්නේ නිව්ටන් නියමයේ දෙවන අවස්ථාවයි. T මෙහෙට ගියාට පස්සේ Ft සමානයි mv ඍණ mu නේද? මේක නේද? මේකෙන්මයි. නම් ආවේගය කියන්නේ ගම්‍යතා වෙනස. කෙටි කාලයක් තුළ බලයක් ඇදීම නිසා සිදුවන්නා වූ ගම්‍යතා වෙනස. right මේක දාගන්න දෙයක් දාන්න. ආවේගය සමානයි ගම්‍යතා වෙනස් වීම කියලා දාන්න. ගම්‍යතා වෙනස කියලා දාන්න. ගම්‍යතා වෙනස.
දෙකම ඉතා වෙනස. right අපි ප්‍රධානම කොටස් ටික අවසానයි right අද අවසානයේම කරන්නේ අපි අද අවසානයේම කරන්නේ බලය පාඩමේ තියෙන වැදගත්ම ඇත්තටම මේක තමයි වැදගත්ම තැන මට තියෙන වැදගත්ම තැන මොකක්ද මාතෘකා දාන පුතේ බල විභේදනය මාතෘකා දාන බල විභේදනය කියන්නේ මාතෘකා දාන බල විභේදනය right බල විභේදනය මාතෘකා දාන බල විභේදනය right දැන් හැමෝම නිහඬ නිස්කලංක අහුම්කම් දීමක් මට ඕන පුතේ අපි මෙන්න මේ තල දෙක ගැන ඉගෙන ගන්න ඕන අපි හිතමු මේ පොළව කියලා මේ පොළව right මේ පොළව මත තියෙන වස්තුවක් මේ පොළව මත තියෙන වස්තුව පොළව මත තියෙන්නේ මේ පොළව right මේ පොළව මගේ පැත්තෙන් දාන්න මෙතනින් පොළව right මේ වස්තුව තියෙන පොළව මත හොඳට මතක තියාගන්න වස්තුව තියෙන්නේ පොළව මත තමයි වස්තුවේ ස්පර්ශ පුෂ්ඨිය තමයි පොළව ස්පර්ශ පුෂ්ඨිය තමයි පොළව වස්තුවේ ස්පර්ශ පුෂ්ඨිය තමයි පොළව එතකොට මෙන්න මේ කියන ස්පර්ශ පුෂ්ඨිය පොළව සයිඩ් එක නැත්තම් පොළව පැත්ත හොඳේ මේසයක් මත තිබ්බත් පොළව තමයි හොඳේ තිරස් මේසයක් මත තිබ්බත් ඒක පොළව කියලා සලකන්නේ right මෙන්න මේ අක්ෂය හරියට ස්පර්ශ පුෂ්ඨයේ ලම්බක අක්ෂය ස්පර්ශ පුෂ්ඨයේ ලම්බක නම් අපේ අක්ෂය කියන්නේ සිරස් කියලා සිරස් නැත්තම් ලම්බක මට මේ අක්ෂය ඕනේ right ස්පර්ශ පුෂ්ඨයට සමාන්තර ස්පර්ශ පුෂ්ඨයට සමාන්තර ඒ කියන්නේ පොළව නෙමෙයි පොළව නැහැ ස්පර්ශ පුෂ්ඨයට සමාන්තර මේක සමාන්තර right එයාට කියන අපි තිරස් කියලා හරිද right ස්පර්ශ පුෂ්ඨයට සමාන්තර නම් මෙයත් එක්ක මෙහෙම යනවා නම් සමාන්තර නම් ඒක තිරස් අක්ෂය මේක සිරස නම් මේක සිරස් අක්ෂය මේක තිරස් අක්ෂය right අපි මුලින්ම දැනගන්න ඕනේ ඕක මුලින්ම දැනගන්න ඕනේ වස්තුව පොළොව මත තිබ්බට පස්සේ සිරස් අක්ෂය සහ තිරස් අක්ෂය සලකුණු කිරීම දාන මාතෘකාව වස්තුව පොළොව මත ඇති විට සිරස් සහ තිරස් අක්ෂය සලකුණු කිරීම වස්තුව පොළොව මත ඇති විට සිරස් සහ තිරස් අක්ෂය සලකුණු කිරීම right සිරස් සහ තිරස් අක්ෂය දෙක මාර්ක් කරගෙන ටක් ගාලා සිරස් සහ තිරස් අක්ෂය දෙක මාර්ක් කරගෙන මාතෘකා ප්‍රධාන මාතෘකා බල විභේදනය යටතේ මුලින්ම අපි කතා කරන්නේ වස්තුවක් පොළොව මත ඇති විට සිරස් සහ තිරස් අක්ෂය සලකුණු කිරීම right මේක මාර්ක් කරගන්නක් කරනවා right දැන් හොඳට බලා ගන්න පුතේ මේ සිරස් අක්ෂය ඔස්සේ හරියටම සිරස් අක්ෂය ඔස්සේ මේ කියන්නේ ස්පර්ශ පුෂ්ඨයේ ලම්බක ඒක ඉහළට වෙන්න පුළුවන් පහළට වෙන්න. හැබැයි ස්පර්ශ පුෂ්ඨයේ ලම්බක. ඉහළට වෙන්න පුළුවන් පහළට වෙන්න පුළුවන්. ස්පර්ශ පුෂ්ඨයේ ලම්බක. ස්පර්ශ පුෂ්ඨයට සමාන්තර. ඒක ඇදීමක් වෙන්න පුළුවන් නැත්නම් මේ පැත්තෙන් තල්ලු කිරීමක් වෙන්න පුළුවන්. සමාන්තර. එහෙනම් මේ බල මේ F1 බලය මේක F2 බලය කියලා සැලකුවොත් F1 හා F2 සිරස් බල ඒක මොන බලද සිරස් බල නැත්නම් අපිට කියන ලම්බක බල කියලා. ඒකට කියතේ නම මොකද පුතේ ස්පර්ශ පුෂ්ඨයට සිරස් අක්ෂය ඔස්සේ පවතින බල
සිරස් බලයවත් ලම්බක බල. අපි කියන්නේ ලම්බක බල. සිරස් බලයවත් ලම්බක බල. පැහැදිලිද? මේක අපි දාමු මෙයාට F3 කියලා. මෙයාට F4 කියලා දාමු. එහෙනම් මේ මොනවද? F3 සහ F4 මොන බලද? සමාන්තර බල. මොනවාද? සමාන්තර බල. පැහැදිලිද? තිරස් බල. ප්‍රශ්නේ තිරස් බල. ඕන වචනකින් කියන්න. තිරස් බල. පැහැදිලිද? එතකොට ඇත්තටම සිරස් බලයක් කියන්නේ ස්පර්ශ පුෂ්ඨයේ ලම්බක බලය. ඉහළින් පහළට එන්නත් පුළුවන් පහළින් ඉහළට යන්නත් පුළුවන්. ඒක උදාහරණයක් විදිහට මම මේ පැත්තෙන් මෙහෙට පල්ලයට තෙරපන බලය තමයි F2 බලය. කියන්නේ ස්කන්ධේ පහළට තෙරපනවා. ස්පර්ශ පුෂ්ඨයේ ලම්බකයි. වස්තු ඉහළට අදිනවා. ස්පර්ශ පුෂ්ඨයේ ලම්බක. රන්නක් දාලා මෙහෙ උඩට අදිනවා. ස්පර්ශ පුෂ්ඨයේ ලම්බක. එහෙනම් සිරස් බලයක් කියන්නේ ස්පර්ශ පුෂ්ඨයේ ලම්බක බලය. තිරස් බලයක් කියන්නේ ස්පර්ශ පුෂ්ඨයේ සමාන්තර බලය. right? වා ලියා ගන්න ඕන. සිරස් බලයක් කියනු සිරස් බලයක් කියනු ස්පර්ශ පුෂ්ඨයට ලම්බක බලයකි. ස්පර්ශ පුෂ්ඨයේ ලම්බක බලයකි. හැමතිස්සෙම සලකන්නේ ස්පර්ශ පුෂ්ඨයත් එක්ක. හොඳේ? බලන්න මේ. ස්පර්ශ පුෂ්ඨයේ ලම්බක බලයකි. තිරස් බලයක් කියනු ස්පර්ශ පුෂ්ඨයට සමාන්තර බලයකි. තිරස් බලයක් කියනු ස්පර්ශ පුෂ්ඨයට සමාන්තර බලයකි. අන්න ඒකයි කල්පනාකාරී වෙන්න ඕන. හරිද? හරිද? දැන් අපි අලුත් රූප සටහනක් අඳිමු. දැන් මේ රූප සටහන මාක් කරගන්න ටක් ගාලා නෝට් එකක් දාගෙන යන්න. මේ රූප සටහන අරකිව මාක් කරන්න ගැටලුවක් නැත්තේ නෑ. F1 F2 කියන්නේ සිරස් බල ලම්බක බල. F3 සහ F4 කියන්නේ සමාන්තර බල තිරස් බල. ස්ටොප් කරලා ටක් ගාලා ලියගන්න. ඩේටා අඩු කරන්න හදන්න. ඔන්න දැන් තමයි මම අහන්න යන්නේ ප්‍රධාන කතන්දරය. පුතේ එතකොට මෙන්න වස්තුව මෙන්න පුතේ පොළව. හැබැයි ඇත්තටම ස්පර්ශ පුෂ්ඨය. right? ඔන්න කතන්දරය. හොඳේ? අපේ කතන්දරය. මේක ඊරට අදින බලයක්. F1 මේක පහළට තල්ලු කරන බලයක්. right? ඒක ලම්බක F2. මේක මෙහෙට අදින බලයක්. ඒක F3. මේක මෙහෙට අදින බලයක්. සමාන්තරව යන්නේ F4. මෙන්න බලය. මේ තව එකක් නේ. මලගෙඩිය. දැන් මේ මොන අක්ෂයද? සිරස්. මේ මොන අක්ෂයද? තිරස්. මෙයා F5 මේක F5 මුන් දෙන්න බෝ මුන් දෙන්න සිරස් අක්ෂයේ නැති තිරස් අක්ෂයේ නැති කාත් එක්ක ස්පර්ශ පුෂ්ඨයත් එක්ක ස්පර්ශ පුෂ්ඨයට තිරස් අක්ෂයේ නැති සිරස් අක්ෂයේ නැති බල දෙකක් නේද F6යි F5යි කියන්නේ පුතේ එතකොට F6 F5 කියන්නේ මොන බලද? ආනත බල. පුතේ අපේ බල විභේදනයේදී වැදගත් වෙන්නේ මුලින්ම ආනත බලයක් හඳුනා ගැනීම බව. මුලින්ම ආනත බලයක් හඳුනා ගන්න බල විභේදනයේ බලය පාඩම ආයි ශනිකව අපිට වැටි කරගන්න පුළුවන්. ඇත්තට වෙනම් F5 F5 වගේ බල ආනත බල. එහෙනම් මොනවාද ආනත බල කියන්නේ? ස්පර්ශ පුෂ්ඨයේ සමාන්තර නොවන ස්පර්ශ පුෂ්ඨයේ තරුවක් දාලා අඳකුත් දාලා ඉරකුත් දාලා තරුවක් දාලා අඳකුත් දාලා ඉරකුත් දාලා මම තම උඩන් දාගන්න කමක් නැත්තේ නේ right ස්පර්ශ පුෂ්ඨයට තිරස් නොවන සිරස් නොවන ඕනෑම බලයේදීම ආනත බලයක්
අපි ආනත බලයි පුතේ විභේදනය කරන්නේ. අපි විභේදනය කරන්නේ ආනත බල. රයිට්. එතකොට ආනත බලයක් කියන එක මෙතනින් ගොඩ නැගෙනවා. එහෙනම් ඔයාලා දාගන්න ආනත බලයක් යනු ආනත බලයක් යනු කියලා මාතෘකාව දාන්න. ආනත බලයක් යනු ආනත බලයක් යනු කියලා මාතෘකාව දාන්න මේ. ආනත බලයක් යනු ආනත බලයක් යනු ස්පර්ශ පෘෂ්ඨයට සමාන්තර නොවන ස්පර්ශ පෘෂ්ඨයට සමාන්තර නොවන ලම්බක නොවන ස්පර්ශ පෘෂ්ඨයට සමාන්තර නොවන ලම්බක නොවන ඕනෑම බලයතුමකි ස්පර්ශ පෘෂ්ඨයට සමාන්තර නොවන සමාන්තර නැහැ ලම්බක නැහැ සමාන්තර නොවන ලම්බක නොවන ඕනෑම බලයතුමක් ආනත බලයකි හොඳට මතක තියාගන්න මේ ආනත බල තමයි පුතේ අපි විභේදනයට ලක් කරන්නේ. ආනත බලය විභේදනය කරන්න ඕනේ සිරස් අක්ෂයටයි තිරස් අක්ෂයට. පැහැදිලි නේද? ඒක තමයි කරන්නේ. ආනත බලය. තවත් දාලා ලියන්න එතනම මෙම ආනත බලය යෙදෙන ස්ථානයේදී ආනත බලය සිරස් හා තිරස් අක්ෂ ඔස්සේ මෙම ආනත බලය සිරස් හා තිරස් අක්ෂ ඔස්සේ කොටස් දෙකකට වැඩි නෑ දෙකකට කඩන්න. රයිට්? වැඩි නෑ දෙකකට. කොටස් දෙකකට සිරස් හා තිරස් අක්ෂ ඔස්සේ කොටස් දෙකකට බෙදනු ලබයි. මෙය බල විභේදනය ලෙස හඳුන්වයි. මොකද ඇත්තටම බල විභේදනය කියන්නේ? තමන් ලේසි වැඩක්. ස්පර්ශ පෘෂ්ඨය දිහා බලන්න. ස්පර්ශ පෘෂ්ඨය පොළ වෙන්නත් පුළුවන් ආනත් තලයක් වෙන්නත් පුළුවන්. ගැටලුවක් නැත්තේ නෑ අපි. රයිට්? ගැටලුවක් නැත්තේ නෑ. හරිද? ස්පර්ශ පෘෂ්ඨය. ස්පර්ශ පෘෂ්ඨයට සිරස් නොවන ඕනෑම බලයතුමක් ආනත බලයක්. රයිට්? මේක දාගන්න ටිකක් ගන්න නෝට් එක. මේක දාන්න ස්ටොප් කරලා දාගත්තා. දෙල නාස්ති කරන්නේ පාසල් දී අපරාධේ. ස්ටොප් කරලා දාගත්තා. රයිට්? අපි ගණන් ටිකක් අදමු බල විභේදනය කරන හැටි. කියන අනුමාතුකාවක් ආනත බල විභේදනය කිරීම. අවසාන කොටස් ටික. ආනත බල විභේදනය කිරීම. රයිට්? ආනත බල විභේදනය කිරීම. හිතන්න පුතේ මේ වස්තුවක් තියලා දිනවා. මේ වස්තුව තියලා දින පොළොව මත ලොකු ලයින් එකක් ඕනේ නැහැ. වස්තුවම පොළොව මත තියලා දින වස්තුවක්. රයිට්? පොළොවට අංශක 30ක් ආනතව නැත්නම් මේ ස්පර්ශ පෘෂ්ඨයනේ. ස්පර්ශ පෘෂ්ඨය. ඇති දෙයක් ඇත්තේ නැහැ පුතේ. හොඳේ බය වෙන්න එපා පොඩ්ඩක් ගන්න. මන්නු ගන්න. ඔයාලා මම ගන්නකොට කිසි එකේ බය වෙන්න එපා. රයිට්? ගණන් හදන්න පට ලේසි. රයිට්? ස්පර්ශ පෘෂ්ඨයට මේව සමාන්තර අදිනවා. රේඛාව. මෙතන අංශක 30යි. හරිද? මේක තමයි ස්පර්ශ පෘෂ්ඨයට. ඒ කියන්නේ ස්පර්ශ පෘෂ්ඨයට අංශක 30ක් ආනතව තමයි බලය දෙන්නේ. අංශක 30ක් ආනතව. හරිම ලේසි මේ බලය අපි මේ කෝණේ θ කියලා දෙමු. θ. මේ කෝණේ θ යොදන බලය F. දැන් මට කියන්න ඔක්කොම ඉස්සෙල්ලා මේ බලය යෙදුම ස්පර්ශ පෘෂ්ඨයට සමාන්තර අක්ෂය නෙමෙයි නේද? මේ බලය ඉදිරිය තියෙන ස්පර්ශ පෘෂ්ඨයට සමාන්තරව නෙමෙයි. ආනතව.
ඒකට හේතුව ලම්බකවත් නෙමෙයි ඉන්නේ. මේ මොන අක්ෂයද? ලම්බක අක්ෂය. බලය එදිනෙදට ලම්බක අක්ෂය නිර්මාණය කරනවා. අක්ෂ මැදින් නිර්මාණය කරනවා. right? පුතේ අපි කරන්නේ මේ ආනත බලය කොටස් දෙකකට කඩා ගන්න ඕනේ. මොන අක්ෂය ඔස්සේද? තිරස්. මේ තමයි ඒකට තිරස්. හරිනේ? ස්පර්ශ පෘෂ්ඨයට සමාන. මේකට කියන්නේ තිරස් සංරචකය. තිරස් සංරචකය. මෙතනින් කඩන්න ඕනේ සිරස් සංරචකය. සිරස් සංරචකය. දැන් කොහොමද කඩන්නේ? දැන් බලයේ තියෙන ඉස්සරහ දිශාව. පුතේ මතක තියාගන්න මේ බලය කොටස් දෙකකට කැඩෙනකොට කෝණේ පැත්තට කැඩෙන කොටස තියෙනවනේ මේක නැවෙන්නේ මේ පැත්තටනේ. මේක නැවෙන්නේ මේ පැත්තටනේ. කෝණේ පැත්තට කොස් කියලා මතක තියාගන්න. දැන් බලය ගුණ කරන්න මේ කෝණේ කොස් අගේ එච්චර. එහෙනම් මේ බලය කොටස් දෙකකට කැඩෙනකොට මෙහෙමයි නේද ගොඩක් අය හිතාද්දී කැඩුනට පස්සේ තාමත් තියෙනවා කියලා. නමුත් මේ කැඩුනට පස්සේ තියෙන්නේ කඩපු කෑලි දෙක. කඩපු කෑලි වලින් තමයි ඊළඟ ප්‍රයෝජන ගන්න. හිතන්න එපා කැඩුනට පස්සේ තාමත් කැඩිලා තියෙනකොට තවත් හිතා ගන්න එපා කැඩිලා නැහැ කියලා. කැඩිලා තියෙන්නේ. ඒ සමහරවිට හිතේ තාම කැඩුනට කැඩිලා නැහැ කියලා. නමුත් මතක තියාගන්න මේ බලය කැඩිලා තියෙන්නේ. කැඩුනට පස්සේ පුතේ මූ නැහැ. දැන් මේ පැත්තේ නම් බලය කෝණේ පැත්තට නවනකොට ඒක cos අනිත් පැත්තට කෝණේ සඳහන් නොවන පැත්තට නවනකොට ඒක sin. බලය වැඩි කරනවා sin වෙනවා. නම් බලය වැඩි කරනවා මෙම කෝණෙම තමයි. හැබැයි මෙම කෝණේ sin ගන්න. අර වං කිව්වේ කෝණේ පැත්තට cos කියලා මතක තියාගන්න. දැන් මං කඩලා තියෙන්නේ. කැඩිච්ච ඒවා කැඩිලා තියෙන්නේ. ආයි ඒක නෑ මේ බලය දැන් නෑ. දැන් තියෙන්නේ කැඩිච්ච සංරචක දෙක. කැඩිච්ච බලයේ සංරචක දෙක. නම් කෝණේ පැත්තට නැව සංරචකයේ තිරස් සංරචකය මේ අවස්ථාවේදී ස්පර්ශ පෘෂ්ඨයේ තිරස් සංරචකයේ f cos θ අනිත් පැත්තට f sin θ. දැන් දිශා දෙක. දැන් මේ බලය නිශ්චිත දිශාවකින් නිදියෙන්නේ. නම් මේ කැඩෙන කොටස් දෙක. මේ කැඩෙන කොටස් දෙක අතර දිශා දෙක හරි ලේසි. මේ පොයින්ට් එකෙන් එළියට නේද ඊතල යන්නේ. නම් අනිත් දිශාවලට පොයින්ට් එකෙන් එළියට. එහෙනම් පුතේ දැන් මේ බලය නෑ. දැන් තියෙන්නේ කඩපු සංරචක දෙක. එහෙනම් ආනත බල විභේදනය. ආනත බල විභේදනය කියන්නේ ඔබ එහෙනම් කෝණේ පැත්තට cos අනිත් පැත්තට sin. මතක තියාගන්න කෝණේ පැත්තට cos අනිත් පැත්තට sin. අපි තව එකක් මෙහෙම. right? මෙහෙම නම් රංගාල ගියා ඔයා දැන් මේ. right? ඔය විදිහට මම දෙන්නම්. මෙතන අංශක 60යි කියලා තියෙනවා. සිරස් එකත් එක්ක. right? සිරස් එකත් එක්ක. මේ තිරස right එහෙනම් මේ උඩට යන්නේ මෙහෙට යන්නේ අනිවාර්යෙන් ඊතලේ අපිට මුලින් මාක් කරන්න පුළුවන් මට කියන්නේ මේක නිව්ටන් 100යි right සංරචක දෙකේ දැන් මේ සංරචකයට අපි කිව්වොත් p කියලා මේ සංරචකයට q කියලා කිව්වොත් p කියන්නේ කීයද කියලා ටක් ගාලා බලය නවනවා කෝණේ පැත්තට එහෙනම් පුතේ p කියන්නේ 100යි cos 60 Q කියන්නේ කෝණේ පැත්තට නෙවෙයි cos මතක තියාගන්න පොළොව පැත්තට පොළොවට cos නෙමෙයි ගොඩක් අය එහෙම උගන්වන අවස්ථාව දෙක තියෙනවා පොළොව පැත්තට cos පොළොවට පැත්තට cos නම් හරසක් දෙල් දෙනවා right Q කියන්නේ මොකක්ද කෝණේ පැත්තට cos නැවුවනම් ඒ කෝණයම පාවිච්චි කරන්න අනිත් පැත්තට sin විදිහට නම් Q කියන්නේ CI sin අංශක 60 right ඒක වසුරු කරන්න අපිට ඕන මම මේ තාම සුළු කරේ නෑ මම යා පළමු අවස්ථාවේ විතරයි සැලකෙන පුතේ අපි විභේදනය කරන්නේ බලයක් විභේදනය කරනකොට විභේදනය කරන්නේ ආනත බලයක් විභේදනය කරනකොට කෝණේ පැත්තට cos අනිත් පැත්තට sin අපි තව ගානක් බලමු නිකන් මෙහෙම කළු කරන එක මේක පොළොව පැත්ත උදාහරණ දාගන්න ඔය right කළු කරන එකක් මෙහෙම දැන් මේ ඊතලේ තියෙන මෙහෙට පල්ලයට चलो මේ එතන පොයින්ට් එක. එහෙනම් මේ තිරස්ස. රයිට්. ඔයාලට මෙතන දෙන අංශක අනේ t ට කියලා දෙන්නම් t ට. යෙදෙන බලය f කියලා ඉතින්. එහෙනම් මේ කෝණේ. දැන් මට කියන්න ඊතලේ යෙදෙන්නේ තුඩ පැත්තටනේ. ඉතින් ඔයාලට බල විභේදනයේ ඉස්සෙල්ලා ඔයාලට මම දිශාව මාක් කරගන්න ඕනේ. ඉහළින් පහළට
පැත්තෙන් ඉස්සරහට. ඉහළින් පහළට පැත්තෙන් ඉස්සරහට. මේක මෙහෙම නම් මෙහෙමයි මෙහෙම. මෙහෙම ඉස්සරහට නම් මෙහෙමනේ. ඉහළින් පහළට පැත්තෙන් ඉස්සරහට. right එහෙනම් කෝණේ පැත්තට නවනවා. බලය කෝණේ පැත්තට නැවුවම f cos theta ඉස්සරහට f sin theta පහළට. f sin theta පහළට. එතකොට මේ බලය දෙන්නේ. කඩාගත්තට පස්සේ මතක තියාගන්න දැන් කැඩලා තියෙන්නේ කියලා. right කඩමු කැඩලා දෙක තමයි ප්‍රොවිෂන්ට ගන්න. මේක තමයි බල විභේදනය. ඉතාමත් සරලයි. බල විභේදනය කොටසින් අපි අද නතර කරනවා. right එතකොට මෙතනට වෙනකම් ඔයා හොඳට බලා ගන්න ඕනේ. right මේක නෝට් ඩවුන් කරගන්න. right පැහැදිලි ලියාගෙන නම් බල විභේදනය කරන්නේ ආනත බලයක්. ආනත බලයක් කෝණේ පැත්තට cos කෝණය වෙනස් කරන්න එපා. අනිත් පැත්තට sin. එතකොට පුතේ මේ බලය දෙන්නේ මෙහෙටනේ. මෙහෙට නම් මෙහෙටයි උඩට. ඉස්සරහට උඩට. පැහැදිලිනේ? මේ පැත්තට මේ පොයින්ට් එකේ එළියට නෑනේ. මේ පොයින්ට් එකේ එළියට යනවා පොයින්ට් එකේ එළියට යන්නේ. විභේදිත කොටස් දෙක. මේ කොටස් දෙක තියෙන්නේ මූණේ. කඩාගත්තට පස්සේ මතක තියාගන්න කැඩිච්ච කෑලි දෙක තියෙන්නේ. ඒ විදිහින් තමයි ගණන් ගන්න. පැහැදිලිද? එහෙනම් පුතේ මේක නෝට් එක හරියට හැමෝම පැහැදිලිව දාගන්න. එහෙනම් අපි ඊළඟ කොටසත් එක්ක ඊළඟට හම්බෙමු. හැමෝටම තෙරුවන් සරණයි. හැමෝටම තෙරුවන් සරණයි. උසරණ දෙවියන්ටයි නෝට් එක හරියට දාගන්න. එහෙනම් පරිස්සමෙන් ඉඳලා ඉන්න. right එහෙනම් හැමෝටම ජය වේවා.